එහෙනම් essay එක පටන් ගමු නේද අපි? හරි. හරි හරි. හරි. එහෙනම් ඔන්න බලන්න. අන්න බලන්න essay එක සමහරට කියන්න බෑ අපිට mobile phone ගැන essay එක එයිද කියලා. නේ? Write an essay mobile phone is useful evil. essay එක අපි මම විශ් කරන ඔන්න මේ 6 වෙනි 5 වෙනි essay එක මේක. ඔය දුන්න essays පහෙන් එකක් එන්න කියලාම විශ් කරනවා මම. එතකොට හරිනේ? නේ? essays පහෙන් එකක් එන්නම කියලා විශ් කරනවා. හරි නේද? එහෙම හොඳයි නේ. එහෙම එකක් ආව මොකද දැන් ලේසි නේ දන්නවනේ. නේ? mobile phone is a useful evil. කවුද evil කියලා කියන්නේ? evil. ඈ? useful කියන්නේ අපිට ප්‍රයෝජනවත්. evil කියන්නේ අයහපතට අපි evil කියලා කියනවා. evil නපුරට කියනවා. විපතට කියනවා. යක්ෂයා වුණු devil වෙන්න ඕන. දැන් පුතේ. විපතට අයහපතට අකුසලයට තමයි අපි evil කියලා කියන්නේ. ප්‍රයෝජනවත් වෙනවා වගේම විපතටත් මුහුණ දෙන්න වෙනවා නේ. useful කියන්නේ ප්‍රයෝජනවත්, evil කියන්නේ අපි විපතට අයහපතට කියනවා. විපතක්, කරදරයක්, නැත්නම් අයහපතක්, අනර්ථයක් කියලා කියන්නේ අපි. නපුරක්. අන්න. හරි. එහෙනම් බලමු ඔන්න දැන් ෆෝන් කියලා කියන්නේ කොහොමද මොබයිල් ෆෝන් මොනවද තියෙන මොබයිල් ෆෝන්ස් වල තියෙන යූසර්ස් මොනවද සහ ඒකේ තියෙන විපත අයහපත මොනවද කියලා තමයි ඔන්න කතා කරන්න යන්නේ. හරි. you may use the following. ඔන්න ඔයාලට මේ පොයින්ට්ස් වලට කතා කරන්න පුළුවන්ලු. පුතේ ඔයාලා essay එක ලියනකොට අපි කරපු essay එකක් આવොත් එහෙම බැරි වෙලාවත් ඔයාලට මතකයි නම් අපි දැන් මම හැම essay එකකම පොයින්ට්ස් දුන්නනේ. ඔයාලා හොඳට කටපාඩම් කරන් ගියා නම් ඔයාලට පොයින්ට්ස් ටික මතකයි නම් ඒ පොයින්ට්ස් ටික ලියලාම ලස්සනට essay එක පැරග්‍රාෆ් කරන්න. හරිද පුතේ? පොයින්ට්ස් ටික ලියලා දුන්නාම උතර ඔන්න ඔයාගේ බලන්න කියලා ආශා මෙයා නම් උතර වැඩ කරලා තියෙනවා. උතර පොඩි මිස්ටේක්ස් උනාට එයා කියා කරන්නේ නැහැ. එයාලා ලකුණු දෙනවා. හරිද? ඒ නිසා ඔයාලා පුරුදු වෙන්න පොයින්ට්ස් ටික ලියා ගන්න. සමහර වෙලාවට ඔයාලා පේපර් එකේ පොයින්ට්ස් දෙනවා. ඒකට ලේසි. පොයින්ට් එක දුන්නොත් ඒ පොයින්ට් එකට තමයි අපි ගලපලා ලියන්න ඕනේ. හරි. එහෙනම් බලමු පළවෙනි පොයින්ට් එක what mobile phone is. මොකද්ද මේ mobile phone එක කියන්නේ? ඊළඟට functions of mobile phone. mobile phone එකේ තියෙන කාර්ය. මොකද mobile phone එකකින් කරන්නේ? function එක. how it affects on children. කොහොමද ඒක දරුවන්ට ළමයින්ට බලපාන්නේ? දැන් ප්‍රතිවිපාකයේ කොහොමද? ළමයින්ට ඇති වෙන ප්‍රතිවිපාකයේ කොහොමද? කොහොමද ළමයින්ට බලපාන්නේ ඒක? facts. හරි ඔන්න පොයින්ට්ස් තුනට තමයි දැන් අපි essay එක ලියන්න යන්නේ. මොකද්ද mobile phone එක කියන්නේ? මොකද්ද mobile phone එකේ ඇත්තට කාර්යය සහ ඒ ළමයින්ට බලපාන ආකාරය. කොහොමද දරුවෝ පාවිච්චි කරන්න ඕන? මොනවද පාවිච්චි කරපුවම ලැබෙන අයහපත් දේවල් සහ යහපත් දේවල්. හරි එහෙනම් ඔන්න අපි යමු පළවෙනි පැරග්‍රාෆ් එකට. mobile phone හරි ඔන්න mobile phone is also called cellular phone. ඔන්න mobile phone එක කියලා කියන නැත්නම් cellular කියන්නේ ජංගම දුරකථන. mobile phone එක කියලා කියන්න පුළුවන්ලු cellular phone කියලා කියන්න පුළුවන්ලු. It is a device mainly used for a voice call. device කියන්නේ උපකරණයක්ලු. ඒක උපකරණයක්ලු mainly ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. use ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා for a voice call. අපි voice call එකක් ගන්න. ඒ කියන්නේ අපි අහන දේ විතරක් අපි කටහඬ අහන්න. video call නෙමෙයි voice call නේ. අපි අහන්නේ ශබ්දේ විතරයි. අපි හඬේ ශබ්දයට හඬ විතරයි අහන්නේ. අන්න ඒක තමයි voice call කියලා කියන්නේ. Presently, technological advancements have made our life easy. Presently කියන්නේ මේ දැන් වර්තමානයේ මේ දැන් technological තාක්ෂණික ප්‍රගතිය advancement කියන්නේ ප්‍රගතිය තාක්ෂණික ප්‍රගතිය දැන් තාක්ෂණික ප්‍රගතිය have made our life easy. අපේ ජීවිතේ තවත් පහසු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දිනෙන් දින දියුණු වෙන තාක්ෂණය නිසා අපේ ජීවිතේ එදිනෙදා වැඩ කර ගන්න පහසුයි කියලායි කියන්නේ. Presently, technological advancements have made our life easy. Today, with the help of a mobile phone, we can easily talk or video chat with anyone across the world by just moving our fingers. අද වන විට with the help of mobile phone එක උපයෝගී කරගෙන we can easily talk. අපිට ඉක්මනින් කතා කරන්න පුළුවන්ලු. සක්කාල කෝල් එකක් ගන්න පුළුවන්ලු.
or video chat කරන්න පුළුවන්ලු with anyone ඕනම කෙනෙක් එක්ක මේ ලෝකේ ඉන්න across the world මේ ලෝකේ කොහේ හිටියත් ලංකාවෙම නෙමෙයි වෙන රටක හිටියත් කොහේ හිටියත් over the phone we can මොකද කරන්නේ call අපිට talk කතා කරන්න පුළුවන් නැත්නම් video chat කරන්න පුළුවන් by just moving our hand just can ෂණයෙන් moving කියන ඇඟිලි එකනේ හොලවන්නේ දැන් අපි ස්මාර්ට්ෆෝන් එකක් ගත්තාම අපේ ඇඟිලි අපි ඒකේ බටන්ස් නෑනේ අපි ඔක්කොම දාන අපේ ඇඟිලි වල ඉන්නේ නේද එහෙනම් ෂණයෙන් අපේ ඇඟිලි එකකට කරමින් අපිට ඔන්න මේ හැකි ඉක්මනින් දුරකථන ඇමතුමක් ගන්න පුළුවන්ලු ලෝකයේ කොහේ කොතනක හිටියත් දැන් මගේ වෙන රිලේටිව් කෙනෙක් වෙන රටක ඕස්ට්‍රේලියාව වල ඉන්නවා මට ටක් ගාලා ෆෝන් නම්බර් එක ගහුවා ඕස්ට්‍රේලියාව වලට කෝල් එකක් ගත්තා ෂණයෙන් ඇඟිලි මුංගා ටක් ගාලා නම්බර් එක හොයාගත්තා කෝල් එක ගත්තා. අන්න එහෙනම් මොබයිල් ෆෝන් එක කියන්නේ මොකක්ද කියලා තියෙනවා. අපි ජංගම දුරකථනය කියලා කියනවා. ඒක උපකරණයක්ලු. අපේ කෝල් නැත්නම් අපි දුරකථන ඇමතුමක් ගන්න තියෙන ප්‍රධාන උපකරණයක්ලු. නේද? එතකොට තාක්ෂණයේ දියුණුවත් සමගම අපේ ජීවිතේ ලේසි වෙලා තියෙනවලු. එතකොට මොබයිල් ෆෝන් එක උපයෝගී කරගෙන අපි ඉක්මනින් කෝල් එකක් ගන්න, වීඩියෝ චැට් කරන්න පුළුවන් ලෝකේ කොහේ කොතනක හිටියත්. හරි. එහෙනම් බලමු අපි පසන ෆන්ක්ෂන්ස් අපි second point එකේ තිබෙන functions of mobile phone නේ අපි බලමු මොනවද ඒකේ තියෙන function කියලා. It is very useful when it comes to contacting someone in an emergency. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවලු when it comes contacting contact වෙනවා කියන්නේ මොකද? සම්බන්ධ වෙනවලු. someone කවුරු හරි කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවලු in an emergency. හදිසි අවස්ථාවක කවුරු හරි කෙනෙක්ට කෝල් එකක් ගන්න දුරකථනය ප්‍රධාන වශයෙන්ම ප්‍රයෝජනවත් වෙනවලු. දැන් හදිසි අවස්ථා කියන හදිසියේ ඇක්සිඩන්ට් එකක් වුණාම අසනීපයක් වුණාම ගේයක් ගිනි ගත්තාම හොරු කැඩුවාම අපිට අකල් ඉමර්ජන්සි කෝල් කරනවානේ. පොලිසිය කතා කරන්න වෙන 119 තියෙනවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් වලට කතා කරන්න නම්බර්ස් තියෙනවා. දැන් කොරෝනා වල අලුතින් නම්බරයක් හඳුන්වා දීලා තියෙනවා. නේද? ඔන්න ඔය වගේ 1990 yes කොරෝනා වුණ ඉම්බ්‍රිසාවගේ දින ටක්කල් උන්න 1990 කෝල් කරන්නේ ටක්කල් උඩ ගිලන් කොළ පාටේ ambulance එකට ටක් ගාලා ගෙදරට එනවා නේ yes then the very useful when it comes to contact someone in an emergency හදිසි අවස්ථාවකදී කතා කරන්න හොඳම සංනිවේදන මාර්ගයලු මොකද්ද මේ දුරකථනය කියන්නේ it is the best communication best කියන්නේ හොඳම සංනිවේදන tool එකකින් උපකරණ උපාංගය it is the best communication tool as it will help us contact anyone such as police and ambulance in an emergency situation. ඔන්න හොඳම සංනිවේදන උපාංගය ලෙස හඳුන්වනවලු දුරකථනය හදිසි අවස්ථාවකදී අපිට පොලිසියට අමතන්න ඊළඟ රටේට අමතන්න ඉතින් හොඳම සංනිවේදන මාර්ගය කියලා උපාංගය කියලා කියනවා. ඊට පස්සේ කියනවා today mobile phones are available in various shapes. ඔන්න අද වෙන විට එක එක size වලින් එක එක හැඩයෙන් having different technical specification එක තාක්ෂණික මොනවාද විශේෂාංග වලින් සමන්විත මොබයිල් ෆෝන් තියෙනවලු වෙළඳ පොලේ. මැඩම් පොඩ්ඩක් හයියෙන් කතා කරන්නකෝ ඇහෙන් හරි මං කියන එක ඇහෙන්නේ නැද්ද පුතේ? හරි today mobile phones are හරි පුතේ දෙවන්චුට හයියෙන් කතා කරන්න මම තව ටිකක් Today, mobile phones are available in various shapes and sizes, having different technical specifications. හරි. ඒ කියන්නේ එක එක ආකාරයේ දුරකථනද වෙළඳ පොලේ තියෙනවා නේද? available කියන්නේ තියෙනවා. දැන් තියෙනවා මේ අවස්ථාවේදී නේ. හැඩයෙන් තියෙනවා එක එක හැඩවලින් තියෙනවා. ප්‍රමාණයෙන් වෙනස් ඒවා තියෙනවා. ඊට පස්සේ different technical specification. තාක්ෂණික විශේෂාංග දැන් දන්නවා දැන් එක එක ෆෝන් වලින් ෆෝන් වලට තියෙන විශේෂාංග වෙනස්. Samsung එකේ නැතිද Apple වල තියෙනවා. Apple වල නැතිද Huawei වල ඔගේ ප්‍රධාන ප්‍රධාන Nokia වල තියෙනවා එක එක දැන් අලුත් ෆෝන්ස් ගොඩක් තියෙනවා Redmi කියලා තියෙනවා නේද? ෆෝන්ස් තියෙනවනේ. එක එක වල එක එක විදියට වෙනස්. නේද තියෙන විශේෂාංග. Used for a number of purpose. ඔන්න purpose එක කියන්නේ මොකක්ද අපි? එක එක අරමුණු විශාල ප්‍රමාණයක් තියෙනවලු. ඔන්න තියෙනවා. like voice calling. ඔන්න අපිට voice call ගන්න මොන ප්‍රධාන users ටික දීලා තියෙනවා. ෆෝන් එකකින් කරන්න පුළුවන්. purposes කියන්නේ අරමුණු. ඔන්න like voice calling. ඔන්න අපිට voice call ගන්න පුළුවන්.
අපි වොයිස් කෝල් ගත්තා මේවා දැන් රෙකෝඩ් කරන්නත් පුළුවන් නේ. පස්සේ අහන්න මොනවද කිව්වේ කියලා රෙකෝඩින් සිස්ටම් තියෙනවා දැන්. වීඩියෝ chat එනකොට වීඩියෝ chat කරන්න පුළුවන්. ටෙක්ස්ට් මැසේජින් වොයිස් SMS මල්ටිමීඩියා මැසේජින් අපි ෆොටෝස් යවන්නේ නේ. ෆොටෝ එකක් යවන්න පුළුවන්, ડોකියුමන්ට් එකක් යවන්න පුළුවන් අපිට. ඉන්ටර්නෙට් බ්‍රෝසින් අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඊමේල් විද්‍යුත් ලිපි යවන්න පුළුවන්. වීඩියෝ ගේම්ස් ඔන්න අපිට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් and photography ෆොටෝස් ගන්න පුළුවන්. ඔන්න ප්‍රධාන යූසර්ස් ටික ජංගම දුරකථනයකින් තිබෙන. හරි. එහෙනම් ඔන්න අපි යමු අනිත් එකට. How it can be misused depending on the way we use it. Misuse කියන්නේ අවභාවිතය. අපි ඒක අවභාවිත කර depending on the way we use it. Depending කියන්නේ රඳා පවතිනවලු. අපි ඒක පාවිච්චි කරන ආකාරය අනුව ඒක අවභාවිත වෙනවද නැද්ද කියන රඳා පවතිනවලු. හරි නේද? අපි ෆෝන් එක අපිට අවශ්‍ය දේවල් විතරක් පාවිච්චි කරොත් ඒක අවභාවිතයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ඕන දේවල්ට ෆෝන් එක පාවිච්චි කරොත් ඒක අවභාවිතයක් වෙනවා too much. කියන්නේ අපි it is accepted that the mobile phones are not suitable for the children due to several reasons. accept එක පිළිඅරගෙන තියනවලු. accepted පිළිඅරගෙන තියනවලු mobile ජංගම දුරකථන are not suitable. depending කියන්නේ පුතේ රඳා පවතිනවා. depend වෙනවා. දෙයක් මත රඳා පවතිනවා. පිළිඅරගෙන තියනවලු that mobile phones are not suitable. mobile phone suitable නැහැ සුදුසු නැහැ කියලා. රඳා පවතිනවා depend එක යැපෙනවා කියන්න පුළුවන් අපිට. යැපෙනවා. රඳා පවතිනවා යැපෙනවා. අන්න suitable කියන්නේ සුදුසුයි not suitable කියන්නේ නුසුදුසුයි. සුදුසු නැහැ කියන්නේ for children due to several reasons. සමහර කරුණු මත ළමයිට දුරකථනය පාවිච්චියට නුසුදුසුයි කියලා පිළිඅරගෙන තියෙනවා. several කියන්නේ සමහර reasons කියන්නේ හේතුන්. සමහර හේතුන් මත දරුවන්ට දුරකථනය නුසුදුසුයි කියලා පිළිඅරගෙන තියෙනවලු. The first is that children and young inexperience the function of mobile phones. මම අර ස්ටේට්මන්ට් කිව්වේ දැන් ඔයාලට එක්සෑම්ස් තියෙනවා මට දැන් මතක් වෙන දේවල් ටික කරන්න පුළුවන් නේ ඒ නිසා. හරි. The first is that children and young ඔන්න පළවෙනි එක තමයි දරුවෝ සහ young තරුණ අය ගොඩක් දැන් ඉන්නවනේ දැන් ස්කූල් යන තරුණ ළමයි ඉන්නවනේ නේද? එයාට inexperience කියන අත්දැකීමක් තියෙනවා. inexperience කියන්නේ මොකද්ද? අත්දැකීමක් නැහැ. පළපුරුද්දක් නැති බව. නේ? පළපුරුද්දක් නැති බව. මොනවලද? experience කියන්නේ අත්දැකීම්, inexperience කියන්නේ පළපුරුද්දක් නැති බව. inexperience the function. ඒකේ කාර්යයන් පිළිබඳ දුරකථනයේ තියෙන කාර්යයන් පිළිබඳ පළපුරුද්දක් නැතිකම මේ දුරකථනයේ අවභාවිතයට හේතු වෙලා තියෙනවා. නේද? කොහොමද සමාජයට කොහොමද ඒක හසුරන්න ඕන? නේ? මොනවද බලන්න ඕන වීඩියෝස් මොනවද බලන්න ඕන පළපුරුද්ද නැති නිසා. නේ? They face the problems of selecting what is good and bad. ඔන්න යාළුවෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවලු මොනවද හොඳ ඒවා? මොනවද නරක ඒවා කියලා තෝරද්දී ඔන්න ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවලු හේතුව තමයි අත්දැකීම නොමැතිකම. Many children play games on their mobile phone and waste money on food. ගොඩක් ළමයි කරනවලු ෆෝන් එක අරගෙන games play කරනවලු සහ ඒ නිසා මුදලුත් වියදම් වෙනවලු. Is it correct? ඒක හරි නේද? වැරදිද? හරිනේ නේ? හරි. ඔයාලා ප්ලේ කරන්නේ නැහනේ. නේද හිරන්ත? ගර්ල්ස් ලා නම් අපේ ප්ලේ කරන්නේ නැතුව ඇතිනේ. හිරන්ත ප්ලේ කරන්න ටීචර් එක්සෑම් ප්ලේ කරන්නේ නේද? We don't play. Very good නා? Devi. No matter. Very good. නෑ. එහෙනම් කවන්නේ. එහෙනම් එච්චරයි නැත්නම් ඔකට ඇඩික්ට් වෙනවා. අපි ඇබ්බැහි වුණොත් ආය මොකද වෙන්නේ? ඒක අත්හැර ගන්න බැරි වෙනවා. ඇබ්බැහි වුණොත්. ඒකයි කියන්නේ. දැන් හැම වෙලේම ආස කරන්නේ ගේම්ස් ප්ලේ. දැන් අපි ස්කූල් ගියාම අපේ ළමයි ආවම මං කියන අරක කිව්වද අරක මෙහෙමයි. අරයා මම මැරුවා. අරයා මම වෙඩි තිබ්බා. ඔන්න. ඔම් තමයි කියන්නේ. ගියපු වෙලේ ඉඳන්. ඒකයි කියන්නේ ඔන්ලයින්. මම මෙච්චර ඩේටා කාඩ් එකක් දැම්මා. මේක දාලා මම මෙහෙම ප්ලේ කරා. ඔන්න. හරි. ආසම නැත්තම් හොඳයි. හරි.
Young children below 14 years can do without such a mobile phones because these phones come with games, songs, Facebook, cameras and other facilities which could be used in wrong manner. Children below 14 years. below කියන්නේ 14ට අඩු ළමයි teacher exam ද සමහර අයට නම් පුතේ exams තියෙනවා. හරි ස්කූල් වල children below 14 years 14ට පහළ ළමයි can do without such a mobile phone. ඔන්න because ඔන්න ඒවා ළමයිට දෙන්න වලු 14ට අඩු ළමයින්ට mobile phone දෙන්න එපාලු. මොකද these phones comes with games. ඒවා games වලින් games තියෙනවලු වල සමහර songs තියෙනවා ගැලපෙන්නේ නැහැ චූටි ළමයිට. ඊට පස්සේ Facebook තියෙනවා. ඊට පස්සේ කැමරාස් එයාලා දන්නේ නැහැ කොහොමද ඒවා පාවිච්චි කරන්න කියලා facilities. ඔන්න පහසුකම් which could be used in wrong manner. facilities කියන්නේ පහසුකම් තියෙනවනේ ඒවා ඒ පහසුකම් සමහර ළමයි අද 14 අඩු ළමයි වැරදි විදියට පාවිච්චි කරනවලු නේ. ඔන්න ඊළඟට it can be recommended that mobile phones are not good device. recommend කරනවා කියන්නේ මොකද්ද පුතේ? නිර්දේශ කරනවා. can be recommended that mobile phones are not good device. recommend කරනවා mobile phones කියන්නේ හොඳ උපාංගයක් නෙවෙයි කියලා, උපකරණයක් නෙවෙයි කියලා. for children all the time. හැම වෙලේම ළමයින්ට පාවිච්චි කරන්න හොඳ උපකරණයක් නොවේ කියලා ඔන්න නිර්දේශ කරනවලු මේ ජංගම දුරකථනය. Therefore, limited use of mobile phone is advisable for school children with the guidance of parents. or limited කියන්නේ අවම කරනවා. එම නිසා therefore කියන්නේ එම නිසා limited අවභාවිත අවම ලෙස භාවිතා කරන mobile phone is advisable කියන්නේ යෝග්‍යයි. mobile phone අවම ලෙස භාවිතා කිරීම යෝග්‍යයිලු කාටද? for school children. පාසල් ළමයිට with the guidance of parents. දෙමෝපියන්ගේ මඟ පෙන්වීම නැත්නම් දෙමෝපියොත් එයාලගේ වැඩ කරගන්න ඕන නිසා ඒකනේ. හරි. හරි. ඔන්න ළමයි මඟ පෙන්වීම යටතේ ඔන්න ළමයට මොබයිල් ෆෝන් ටිකක් පාවිච්චි කරන්න දෙන්න. වැඩි පාවිච්චි කරන්න දෙපා. දෙනවා නම් දෙමෝපිය ළඟ ඉඳලා ඔන්න පාවිච්චි කරන්න කියලා කියනවා. හරි. ඔන්න ඔක තමයි සේක. හරි නේද? ඔන්න එහෙනම් අද ගෲප් එකට දාන්නම් මම කලින් කියන්න දාන්න කියලා අමාරු වචන ටික. හරි ලෙසන් එක ඉවර වෙලා එතකොට නාපෝ ගෙදර ගිහිල්ලා කියලා ගන්න. මම විශ් කරනවා ආයෙත් පාරක් ඔය දුන්න එසේස් පහින් ටික අනිවාර්යෙන් එන්න කියලා පේපර් එකට. මට කියන්න නෝටිස් රයිටින් එක මතකද? කලින් මට දැන් මේ චුට්ටක් උදව් කරන්න. මම දැන් ඔන්න නෝටිස් රයිටින් එක ඔන්න කුටින්ම ලියන නෝටිස් කියලා මම කිව්වා මේක කැපිටල් වලින් ලියනකොට කමක් නැහැ කියලා නේ. නෝටිස් එක ඊට පස්සේ කවුද ලියන්නේ කියලා ඕන නේද? නෝටිස් එක කවුද ලියන්නේ? ඊට පස්සේ මොකද්ද හේතුව ලියන්න? අපි මෙහෙම හිතමු. දැන් ඔන්න ඔයාලගේ වහිනවා. හරි. ඔන්න ඔයාලගේ ස්කූල් එකේ අපි තුනේම ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙන් ඕගනයිස් කරන එක්සිබිෂන් එකක්. එක්සිබිෂන් එක ඕගනයිස් කරනවා. ඔන්න ඒක තමයි නෝටිස් එක දාන්න කියන්නේ කවුද කාට දෙන්න ඕන කවුද කරන්න ඔන්න සම්බන්ධ. එතකොට ඉස්සෙල්ලාම ලියන්න ඕන කවුද කරන්නේ? who කියන එකනේ. who කියන්නේ කවුද කරන්නේ? ඒක ප්‍රශ්නෙම අපිට ගන්න පුළුවන්. මොකද තියෙනවා ප්‍රශ්න the prefect board of your school කියන එකට අපිට දාන්න පුළුවන් ඔයාලගේ ස්කූල් එකේ නම. ස්කූල් එකේ නම ලියලා දාන්න පුළුවන් have. ඊට පස්සේ මොනවද කරන්නේ? what කවුද කරන්නේ? මොකක්ද කරන්නේ? what නේ? ඊට පස්සේ ඔබේ නෝට් එකයි නෝටිස් එකයි දෙකක්. ඊට පස්සේ what ඊට පස්සේ ඔන්න ටයිම් එක දෙනවා අපි. ඉස්සෙල්ලාම ඩේට් එක ලියන්න ඕන. දිනය. මොකද්ද කරන්නේ? ඒක කවද්ද තියෙන්නේ? ඊට පස්සේ ටයිම් එක ලියනවා. වෙලාව ලියනවා. ඊට පස්සේ ප්ලේස් එක ලියනවා. where කොහෙද තියෙන්නේ? ඊට පස්සේ කවුද ලිව්වේ? නෑ කාටද අපි participants කාටද අපි ආරාධනා කරන්නේ? participants ආරාධනා කරන්නේ කාටද කියලා ලියනවා නේ. කවුද ලියන්නේ? purpose එක කවුද? දැන් ලියන කෙනා
කවුද මේක කරන්නේ? මූලිකත්වය ගන්න ප්‍රධාන කවුද? what මොකද්ද කරන්නේ? නැත්නම් අරමුණ එක කරන්න අරමුණ ගන්න පුළුවන් අපිට. එතනින් පස්සේ වුණ අරමුණක් ගන්නවා අපි. purpose අරමුණ. ඇයි අපි ඒක කරන්නේ? exhibit දැන් කර අපි හිතමු ප්‍රිපෙඩ් බෝඩ් එක තමයි කරන්න කෙනා. මොකද්ද කරන්නේ exhibition එක? purpose එක මොකද්ද? අපි හිතමු අපිට එයාගේ ප්‍රිපෙඩ් බෝඩ් එකේ අරමුණ තුල වැඩි කරගන්න. right? to increase fun. ඊට පස්සේ දිනේ දැම්මා වෙලාව දැම්මා ප්ලේස් එක දැම්මා කවුද සහභාගී වෙන්න ඕන කියලා දැම්මා announcement එකක් කියන්නේ පුතේ අපි පොඩි දැනුම් දීමක් නේ මෙන්න මේ වෙලාවට මීටින් එකක් තියෙනවා මෙන්න මෙතෙන්ට එන්න ඒක තමයි announcement එක පොඩිනේ හැබැයි notice එකක් කියන්නේ අපි පොදුවේ හැමෝටම දැනගන්න පුළුවන් දෙයක් පොදු ස්ථානයක අපි අලවන හැමෝටම දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ අපි notice එකකින් කරන්නේ සමස්ත පාසලටම දැනගන්න පුළුවන් වෙන්න අපිට ඔන්න notice එක chief guest කෙනෙක් දාන්න පුළුවන් අපි ඔන්න එකක් ලියමු බලන්න ටිකක් දැන් හැම අනිත් තැනගෙන notices තියෙනවන්නේ මම චුට්ටක් මතක් කරනවා එහෙනම් ඔන්න ලියන්නේ the ඉෂ්නායක prefect board of මෙහෙම girls college on Malideva Girls College has planned on plan has planned an exhibition on exhibition එක organize කරලා තියෙනවලු the prefect board of Malideva Girls College has planned to organize an exhibition exhibition on full stop එකක් තිබ්බා අපි ඊට පස්සේ අපි ලියනවා දිනය it will be held on 25th April 2021 ඔන්න අපි ඒක අන්ඩර්ලයින් කරා විශේෂ ඔන්න ඩේට් එක අපි අන්ඩර්ලයින් කරා 25th April 2021 ඊට පස්සේ ඔන්න ඩේට් එක ඊට පස්සේ අපි දානවා වෙලාව from පටන් ගන්න වෙලාව ඉවර වෙන වෙලාව 8:30 am to 2 pm ඔන්න පුතේ ඔයාලට මේ ටික ඔක්කොම නිල් පැනෙල් ලියනවා නම් මේ ඩේට් එකයි මේ වෙලාවයි දේවල් ටික විතරක් කළු පැනෙල් ලියන්න පුළුවන්. ඒතර ඒවා highlight කරනවානේ. ඔන්න. කොහෙද තියන්නේ? in the school main hall. ඔන්න place එක. school main hall. place එක දැම්මා. ඊට පස්සේ ඕනනම් අපිට දාන්න පුළුවන් කාටද සම්බන්ධ වෙන්න පුළුවන්. දිගටම ලියාගෙන යන්න පුළුවන්ද? ඒ කියන්නේ පුතේ දිගටම ලියනවා කියන්නේ. ඔන්න මෙතෙන්ට දැම්මා මේන් හෝල් තැනට එනකම් දැම්මා. ඔන්න the prefect board of කුරුණෑගල අපිට prefects කරුම් ශිෂ්‍ය නායකයන්ගේ the prefects board of Kurunegala Malideva Girls College has planned to organize an exhibition full stop it will be held on 25th April 2021. හැබැයි මෙහෙම දාන්න පුළුවන් වුණා. The prefect board of Kurunegala Malideva Girls College has planned to organize an exhibition on මේ ටික නැතුව ලියනවා නම් on 25th April 2021 from 8:30 am to 2:30 pm in the school main hall. අපි කියන 11 විතර හැමෝටම එන්න පුළුවන්. කොහොමද කියන්නේ? all the grade 11 students 11 විතර හැම දරුවෙකුටම නැත්නම් 10 සහ 11 all the grade 10 and 11 students can be පුළුවන් participated සහභාගී විය හැක can be participated all the grade 11 students can be participated දැම්මා ඊට පස්සේ මෙතනින් දැම්මා thank you කවුද ලියන්නේ head prefect the prefect board එච්චරයි තියෙන්නේ අන පොඩි දාලා සටහනක් දුන්නේ
මෙන්න මෙයා අපි දන්නව නේද? මෙන්න මෙතෙන් එනකම් තියනව නේද ඔයාලගේ පේපර් එකේම තියෙන උත්තරේ. අර නෝටිස් වල වගේම මෙන්න මේ ටික ඔයාලගේ පේපර් එකේ තියෙනවා. ඒ ටික මතෙන්ට කොපි පේස්ට් එකක් දාන්න පේපර් එකේ දෙන්නේ මෙන්න මෙහෙම හැබැයි. The prefect board of your school කියලා. ඔයාලා your කියන එකට ස්කූල් එක ඔයාලගේ ස්කූල් එකේ නම දාන්න. ඉච්චරයි තියෙන්නේ. The prefect board of your කියන එකට ඔයාලගේ ස්කූල් එකේ නම දාන්න. මෙතෙන් එනකම් පේපර් එකේ තියෙනවා. මේ ටික මම ලිව්වා. but welcome කියලා ලියන්න පුළුවන් පුතේ. You are all welcome. You are all welcome. කියන්න පුළුවන්. ඔයාලගේ පැමිණීම මහත්ය අගය කරනවා. Your participation. Your participation. ඔන්න මේ අවසාන ලැබුණක් කියනවා. All the grade 10 and 11 students are invited කියලා. ඊට පස්සේ කියනවා your ඒක යන්න පුළුවන් අන්තිම රූලක් ඇරලා your participation your participation is highly appreciated. ඔන්න එක ඔයාලගේ පැමිණීම මහත්ය අගය කරනවා. ඔන්න එක you are all welcome. You are all welcome. එහෙම කියන්න පුළුවන්. අය you are all welcome. Your participation is highly appreciated. නැටි කියන්න පුළුවන්. all are welcome. ඉදි වෙනවා. මැඩම් notice එන්නේ first paper. ඔව් පුතේ notice එක එන්නේ first paper එකට. bracket දාන්න inverted කම දාන්න පුළුවන් අපිට. inverted කම. අනික line balance කරන්න ලියනකොට චුට්ටක් එහෙම වුණාට කමක් නැහැ. පොඩක් පිටිට ලියලා එකක් පොඩට ලියන්න එපා. line පොඩක් balance කරන්න. ඊට පස්සේ ස්පෙෂල් කරුණු ටික වෙන කලෙන් රක්තු කොළ ලියන්න එපා. අර ටික නිල් පාටෙන් ලියලා time එකයි date එකයි venue කියලා කියනවා. place එක venue කියන්නේ. ඒ ටික විතර black color එකෙන් ලියන්න. ඊට පස්සේ වටේට ලස්සන margin එකකුත් ගහන්න. ඔන්න notice එක මේක මේ. notice board එක පුටක් කරන්න ගන්න එක paste කරන එක. එතකොට ලස්සන වටේට margin එකක් ගහන්න. thank you කියලා ලිව්වා. කවුද කරන්නේ? මොකද්ද සර්ටිෆිකේට් එක කියලා ලියන්න. bar chart කරනවද? ඔව් පුතේ bar chart කරනවා. අද නම් කරන්නේ නැහැ. lesson එක ඉදිරියට කරනවා. හරි අපි එකින් එක කරගෙන යමු. ඔන්න හරි නේද? හරි. එහෙනම් ඔන්න අද පාඩමට යමු. අන්ඩර්ලයින් කරාට කමක් නැහැ පුතේ. දැන් මම හිතන්නේ ඔයාලා එකම පෑනේ ලියනවා නම් මැඩම් ඩේට් එකක් දාන්න පුළුවන්. ආ ඔව් ඩේට් එකක් දාන්න පුළුවන්. අන්ඩර්ලයින් කරා දැන් එකම පෑනේ ලියන්න යනවා නම් ඒ අර විශේෂ දේවල් ටික අන්ඩර්ලයින් කරන්න වෙන පෑනක ලියනවා නම් අන්ඩර්ලයින් කරන්න ඕනේ. ඒතර කොහොමද හයිලයිට් වෙලා තියෙනවනේ. අත්තර දාන්න ඕනේ නැහැ පුතේ. thank you කියලා දැම්මා. head prefect the prefect board එච්චරක් ඇති. the secretary. එහෙම දාමු. හරි ඔන්න එහෙනම් මම මේක මකනවා. අද කරන්නේ notice නෙවෙයි note. කෙටි ලිපි මොනවද පුතේ notes කියන්නේ? notes කියන්නේ bar chart එක ඉක්මනින් කරමු අපි. මොනවද පුතේ notes කියන්නේ? කෙටි පණිවිඩයක් දෙනවා. කාට හරි පොඩි කෙටි පණිවිඩයක් දෙනවා. නේද? ඒ කියන්නේ අපි කෙටි පණිවිඩයක් දෙන්නේ. Venn diagram එක හරි. මම කියලා දෙන්නම්කෝ. හරි. කෙටි පණිවිඩයක් දෙනවා අපි හොඳටම දන්න කෙනෙක්ට. නේද? දන්න කෙනෙක්ට අපිට කෙටි පණිවිඩයක් දෙන්න පුළුවන්. නේද? එක්ක වගේ යාළුවට වෙන්න පුළුවන්, එක්ක වගේ අම්මට වෙන්න පුළුවන්, ක්ලාස් එකේ ටීචර් පොඩි කෙටි පණිවිඩයක් දෙන්න පුළුවන් නේද? දැන් ඔයාලා කමියුනිකේෂන් බුක් එකක් තියෙනවනේ. ඔන්න ඒ වගේ අවස්ථාවල තමයි අපි කෙටි පණිවිඩ ලියන්නේ. කෙටි පණිවිඩ ලියනකොට මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනේ. ඩේට් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කියනවා සැලියුටේෂන් එක. මොකද සැලියුටේෂන් කියන්නේ? අපි කියන්නේ නැත්තම් greeting කියලා කියන්නේ අපි මෙතන greeting කියන්නකෝ. යාළුවගේ නම හරි මොකක් හරි අපි දාන්නේ කාටද ලියන්නේ කියන්නේ greeting. ඊට පස්සේ body එක එන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද විස්තරය? නැත්තම් content එක වෙන්න ඕන. content එක එන්න ඕන. ඊට පස්සේ යටින් ලියන්න ඕන name. කවුද මේක ලිව්වේ? ඔන්න මෙන්න මේ ප්‍රධාන කමෙන්ට් මේ කරුණු හතර විතරයි එන්නේ. body එක content එක කියන අන්තර්ගතය. ලියුමට අදාළ දේවල් ටික මොනවද? නැත්නම් note එකට දිනය කවද දැන් අම්මට වගේ ලියනවා අපි දිනයක් ලියන්නේ නැහැ. හැබැයි යාළුවෙකුට වගේ ලියන note එක අපි දිනයක් දාන්න පුළුවන්. greeting කියන්නේ කාටද ලියන්නේ අපි? මල් නිමල්
යසස් හිරන්ත සුමේදා දැහැමි නවංජනා ඔන්න වගේ නම් ටිකට බොඩි එක මොකද්ද මොන වගේද සඳහන් කරන්නේ නේම් එක නම හොඳට මතක තියාගන්න ඔයාලා නෝට් එක ලියන to the point කතා කරන්න ඕනේ to the point ඒ කියන්නේ ප්‍රශ්නෙට අදාළව විතරයි to the point දැන් අපි මෙහෙම කියනවා අපි කියනවා මම ඔයාගේ ගෙදර ආවා දැන් ඔයා යාළුවෙක් ගෙදර යනවා පොතක් ඉල්ලන්න යාළුවා ගෙදර නැති නිසා නෝට් එකක් ලියනවා ඔයා ලියන්නේ hi how are you I am fine I came to your home but you are not in there ඉතර how are you hi මොකුත් ලියන්නේ නැහැ ඊට පස්සේ අපි කමල් කියලා දැම්මා I came to your house to bring my book but you were not at home please bring my science book on tomorrow to the school ඔන්න එච්චරයි ලියන්නේ ආයෙ මෙතන ඔයාට කොහොමද මම හොඳින්ම අම්මා ඉන්නවද තාත්තා ඒක මොකද කියන්නේ to the point කතා කරලා simple වෙන්න ඕනේ simple සරල වෙන්න ඕනේ සරලව ලියන්න ඕනේ normally අපි normally වචන 30ක් නැත්නම් ඊට අඩු 20 30ක් අපි ලියන්නේ සමහර අය දෙනවා ඊට වඩා අඩු ඒවා තියෙනවා 20ක් 30ක් අතර තමයි ලියන්නේ 30ක් උපරිම 30ක් කියයි 30ක් 35ක් කියයි නැත්නම් බොහෝ වෙලාවට මීට වඩා අඩුවක් තියෙනවා සාමාන්‍ය සෙන්ටෙන්ස් දෙකකින් ඉවර වෙන ඒවා තියෙනවා හරි අමාරු නෑ යසස්තුම් බලන්නකො ලේසිම ලේසි මම කියලා දෙන්නම්කො ලේසි විදියක් කිසිම අමාරුවක් නෑ ඒ කියන්නේ ප්‍රශ්නෙම තියෙන උත්තරේ යසස් පුතේ නෑ එස්සේ එක නෙමෙයි නෝට් එකේ ඉන්නේ ෆස්ට් පාර්ට් එකට ලකුණු පහේ ප්‍රශ්න තමයි නෝට් එකක් කියන්නේ නෝට් එක නෝටිස් එකක් එක නෝට් එකක් ආවන්න මම නෝට් එක ලියන අවස්ථාවක් දෙනවා ඔක්කොම දෙනවා අද අපි කරමුකෝ ලේසි මේක පුතේ ඉකරගෙන යන්න මම කියන්නේ මම පොයින්ට්ස් ටිකක් දෙනවා මොන වගේ අවස්ථාවද ලියන්න හැමදේම දෙන්න හරි ඔන්න මෙන්න මේක තමයි ස්ට්‍රක්චර් එක වෙන්න ඕනේ එහෙනම් ඔන්න අපි මෙතනින් දානවා ඩේට් එක මෙතන ඩේට් එක එනවා දැන් අද නම් අද කවද එන්නේ 30 ඔන්නම දාන්න පුළුවන් 2021 ඔයාලා දින දාති දන්නව නේද මෙන්න මේවට එන්නේ ST ND RT මේව දන්නව නේද ඊට පස්සේ 4 ඉඳන් 10ට આવොත් 10 4 6 6 ඒ වගේ ඊට පස්සේ 11 11 12 12 13 13 ඊට පස්සේ 14 ඉඳන් 20ට again 14 15 16 ඔය විදිහට එන්නේ හරි ඊට පස්සේ 21 22 23 කොහොමද එන්නේ එහෙනම් 21 22 23 21st 22nd 23rd again 24 to 30th මෙන්න මේ විදිහට 24th 25th 23rd like that 25th 26th 27th again 31st අඩිය මතක තියාගන්න හරි නේද මේ ටික හොඳට මතක තියාගන්න first second third මේ විදිහට ආවා 4 ඉඳන් 10ට TH check කරනවා 14 13 ඒ විස්තර වෙනකම් අපි TH ම එකතු කරන්න මෙතන 1 2 3 තිබ්බා කියලා ST NT RT එකතු කරන්නේ නැහැ pronounce වෙන්නේ 11th 12th 30th 40th ඊට පස්සේ මේ විස්තර අපි 20th කියනවා මේ 21 වෙනකොට ආපහු 21st 21 වෙන දින 22nd 22 වෙන දින 23rd 23 වෙන දින 24 වෙන දින 24th 25th 26th 31st හරි ඔන්න ඊළඟට එතකොට ඔන්න ඩේට් එක ඔය විදිහට දාන්න පුළුවන් එක විදිහක් නැත්නම් අපිට මෙහෙම දාන්න පුළුවන් 30th March කොහොමද දාන්න පුළුවන් අන්න ඩේට් ගන්න ඊට පස්සේ වෙන අපි ඉතින් බීටින් එක අපි ලියමු කමල් කියලා ඔන්න බීටින් එක ආවා ඊට පස්සේ අපි සමාවක් දානවා මෙන්න ඊපස් වෙනවා බොඩි එක ඊපස් අන්තර්ගතය බොඩි නැත්නම් අපි කියනවා කන්ටෙන්ට් එක මෙයාට තමයි අපි සාමාන්‍ය වචන 30ක් 40ක් අතර 30ක් අතර යන්න පුළුවන් කන්ටෙන්ට් එක මෙතෙන්ටද මෙහෙම දැම්මත් කමන්නේ 2021 කියලා දැම්මත් ප්‍රශ්නයක් නෑ පුතේ එක ප්‍රශ්නයක් 2021 ඊට පස්සේ මෙතෙන් කියනවා නේද අපි මේ නෝට් ලියනකොට මතක තියාගන්න එන්ඩින් එක අපි නෝට් එකක් ලියනකොට
දාන්නේ නැහැ. You're faithfully, you are sincere. ඔයාට මේක විශ්වාසනීය. නෝට් වලට ඒක දාන්නේ නැහැ. මේක විශ්වාසනීය. Thank you. ඔය දාන්නේ නැහැ අපි. නිකන් normally ඔයාලගේ නම. කමාන්ඩර් යන්නේ මෙතන නිම. එච්චරයි. You are faithfully, you are sincere. ඔය මොකද දන්නේ notice වල. To the point කියන්න ඕන, simple වෙන්න ඕන, date එක එන්න ඕන, greeting, body, ending. ඔන්න structure එක for the note writing. You understand? Another තේරිලා නෑ වගේනේ ශබ්ද කවුරුත් ශබ්ද නැත්තේ දැහැමි ඕකේ yes ඔව් මැඩම් හරි එහෙනම් අපි ටියුටර් එකට යමුද සුමේදා යසස් මොකද කිරන්ත හරි ඔව් මැඩම් හරි ලෙවි හරි ඕකේ තේරුණා හරි මිලිනා හරි understand බය වෙන්න එපා පුතේ ඔන්න note writing හරි ඔන්න තියෙනවා note writing එක අපි බලමු මම example 10ක් 9ක් කියනවා example ඊට පස්සේ ලියන්න තියෙනවා ඔයාලා ඒවා ලියන්න ඕන අපි දෙකක් ක්ලාස් එකේදී කරනවා ඒක දෙකකින් කරන්න ඕන හරි ඔන්න එහෙනම් තියෙනවා note writing guideline for writing personal note එක ලියන්න guideline නැත්නම් කරුණු ඩඩම් with levels එක තියෙනවා for the date on the right side දකුණු පැත්තේ කෙළවරේ දාන්න ඔයාලගේ date එක හරිනේ don't begin with dear ඔන්න dear ආදරණීය කියන එක අපි දාන්නේ නැහැ just your name, only the name. No need to put dear. Okay? Then don't begin with dear. It should be brief and to the point. Brief means what? Brief. Ketty when nonelu and to the point. Karunata. Adala karuna pamanai wenna ona සහ කෙටි වෙන්න ඕන. කෙටි විය යුතුයි අදාළ කරුණ විතරයි යන්න ලියන්න පුළුවන්. Just like postcard. postcard ලියද්දිත් අපි එහෙම ලියන්නේ නේ. අදාළ කරුණ විතරයි. Okay? There are normally written to people we know very well. ඔන්න අපි සාමාන්‍යයෙන් ලියන්නේ normally නැත්නම් සාමාන්‍යයෙන් අපි ලියන්නේ people we know. අපි දන්න පුද්ගලයෙක් තමයි ඔන්න අපි note එකක් ලියන්නේ. Okay? දැන් අපි මොකක් හරි ආයතනයකට එහෙම note එකක් ලියනවා I want to see you. Can you give us a chance? එහෙම ලියන්නේ පුතේ. අපි දැන් සාමාන්‍යයෙන් අපි රාජකාරී ලිපියක් ලියනකොට නේද? අපි ඔෆිස් එකකට ඊට පස්සේ අපි ස්කූල් එකේ ප්‍රින්සිපල්ට ලියනකොට අපි ඒව ඒ විදිහට ලියන්න ඕන ඇඩ්‍රස් කරලා සැලියුටේෂන් දාලා ටොපික්ස් දාලා ඒ විදිහට හරි don't end with your faithfully sincerely etc ඔන්න කියනවා ඉවර කරන්න පාලු don't end with your faithfully sincerely use simple style ඔන්න සරල ක්‍රමයක් භාවිතා කරන්න ඔන්න main points ටික for writing personal notes okay පුතේ හරිද හරි. වේගෙ වැඩි වගේද නෑ නේද? ශ්‍රාවින්ද? නෑනේ. හරි. වේගෙ වැඩිද? නෑනේ? නෑ. එහෙනම් ඔන්න බලන්න ෆෝමැට් එක තියෙනවා. note writing වල අන්න තියෙනවා ෆෝමැට් එක. ඔන්න date එක එන්න ඕන. greeting එක, body එක, writer. කියන්නගේ නම. නේ? දිනය ආවා. පාඨද ලියන්නේ ආවා අන්තර්ගතය ආවා ලියන කෙනාගේ නම ඔය ටික පාඩම් කරගන්න මම විශ් කරන්න ඔය දෙකෙන් එකක් එනවා හිට කොහොමද ඉතින් මිස්ටර් නෝට් එකක් කියවන්න හරි එවන්න හරි important sentences ඔන්න තියෙනවා ප්‍රධාන හැමන අපි බහුලව භාවිතා කරන sentence ටික බලමු අපි මොනවද කියන්නේ කියලා it takes 2 hours එක පැය දෙකක් ගනී ඔන්න ඔය වචන ටික ඔය වගේ sentences තමයි දාන්න කියන්නේ takes 2 hours I forgot my umbrella මට මගේ කුඩේ අමතක වුණා then thank you very much for your invitation ඔයාගේ ආරාධනාවට බොහොම ස්තුතියි ඔන්න සාමාන්‍යයෙන් අපිට දැන් මතක තියාගන්න පුතේ ආරාධනාවක් කරනවා නම් හිතන්න අපි බර්ත්ඩේ එකට අපිට ආරාධනා කරනවා කියලා එතකොට නෝට් එක ලියද්දී අපි ඉස්සෙල්ලාම එයාගේ ආරාධනාවට ස්තුති කරන්න ඕන එතකොට මෙහෙම හිතමු දැන් ඔන්න මම ඔයාලට ආරාධනා කරනවා මගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා ඩිනර් එකක් තියෙනවා ඩිනර් එකට එන්න කියලා. ඒතර මම ඔයාලට ආරාධනාවන්නේ කරේ. එතකොට පුතේ ඔයාලා මම කරපු ආරාධනාවට ඉස්සෙල්ලාම ස්තුති කරලා තමයි අපි ලියන්නේ එක්ක ඔයාට යන්න පුළුවන්ද යන්න බැරිද කියලා. යන්න බැරි නම් අපි ඒකට අනිවාර්යයෙන්ම හේතුව ලියන්න ඕන. රීසන් එක ලියන්න ඕන.
why you cannot attend අයියාට ඒකට සම්බන්ධ වෙන්න බැරි අම්මා යන්න දෙන්නේ නැද්ද ඒකනේ හරි එහෙනම් පුතේ මතක තියාගන්න ඔයාලා මම අයෙත් කියන සමහරලාට නෝටිස් එකක් නෝට් එකක් ආවොත් එහෙම බර්ත්ඩේ පාටි එකට ඉන්වයිට් කරලා තියෙනවා කියලා. ඔයාට ඉන්වයිට් කරනවා බර්ත්ඩේ පාටියට. එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම මේ ඉන්විටේෂන් එකට තෑන්ක්ස් කියන්න ඕන. Thank you very much for your invitation. ඔන්න ඒ විදිහට කියන්න ඕන. But I cannot attend the party. නමුත් මට පාටියට එන්න විදිහක් නැහැ. Because I have an exam. මට විභාගයක් තියෙනවා. අන්න ඉස්සෙල්ලා මම ඔයාගේ ආරාධනාවට ස්තුතිවන්ත වෙනවා. නමුත් බට් කියන්නේ නමුත් මට සහභාගී වෙන්න බෑ. මට සහභාගී වෙන්න බෑ. මොකද? Because I have an exam. මට exam එකක් තියෙනවා. ඔන්න මම අය කියන්න thank you for දැන් ඔන්න invitation එකක් දෙනවා නම් අපිට birthday එකකට නැත්නම් dinner out එකකට මොන හරි දෙයකට අපි trip එකක් යන්න invite කරනවා. අපි මෙහෙම පොලේ trip එකක් කරනවා. ඔයත් අපිත් එක්ක යන්න එන්න කියලා ඔන්න invite කරනවා. ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕන note එක ලියනකොට ඒ invite කරපු දෙයට thank you කරලා. ආරාධනාවට ස්තුතියි. wedding එකකට දෙන්න මිස් note එකක්ද නෑ wedding එකකට දෙනව නෙවෙයි invitation ගන්න wedding එකට දෙන්නේ. එනම තියෙනවා මෙයාගේ දුවයි මෙයාගේ පුතයි මෙන්න මෙහෙම කරනවා අපේ සාදේ සම්බන්ධ වෙන්න. ඒතර දෙන්න අපිට වෙඩින් කාඩ් එක. මේක කියන්නේ පොඩි නෝට් එකක්, පොඩි කෙටි සටහනක්. එතකොට ඔන්න thank you very much for your invitation. ඔයාගේ invitation එකට ස්තුති කරනවා. ඔන්න ඊට පස්සේ නමුත් මට එන්න බෑ. But I cannot attend the party. නැත්නම් සහභාගී වෙන්න බෑ. But I cannot participate the party. ඔන්න හැබැයි අපිට බැහැ උත්තර මතක තියාගන්න. මම කියන දේ වල ප්‍රධාන කරුණු ටික. ඔයාලට ඉන්විටේෂන් එකට සහභාගී බර්ත්ඩේ පාටි එකට නැත්නම් මොකක් හරි පාටි එකට සහභාගී වෙන්න බැහැ කියලා ලියනවා නම් ඒ බෑ කියන්නේ හේතුව අපි ලියන්න ඕනේ. මේ ඇත්ත හේතුවක් නෙමෙයි පොඩි හේතුවක් ලියන්න. Because I have an exam. මේ exam ඉනයි vloggen අහන්න යන ඔයාලට ඇත්තට මේ exam එකක් තිබ්බද කියලා නේද? Because I have an exam. We will meet another day. අපි වෙන දවසක හමු වෙමු. So then can you please send me some photos? අනේ ඒ නිසාමට ෆොටෝ ටිකක් එවනවද? ඔන්න සරල ඔන්න ඉවරයි ඉන්විටේෂන් එක. තේරුණාද? හරි. ඊට පස්සේ I am sorry. ඔන්න මට සමා වෙන්න. නෑ බොරු කියන්න හොඳ නැහැ. ඉතින් මම දන්නවා මම කියන්නේ පේපර් එක කියන්නේ ලකුණු වැඩි ගන්න පොඩි බොරුවක් කිව්වට කම නැහැ කියලා. ලකුණු වැඩි වෙනවනේ. I am sorry. මට සමා වෙන්න. ඔන්න කියනවා. I am unable to attend the party. ඔන්න මට පාටි එක attend වෙන්න බැහැ. පුතේ මට කියන්න I am unable to attend the party වුණාම මොකද්ද tense එක? මොකද්ද tense එක? මොන කාලෙට අයිති එකක්ද? I am unable to attend. ඒ කියන්නේ මොන කාලෙට අයිති වාක්‍යයක්ද මේක? Yes, very good Shavid. Present tense එකක් නේද? I am unable. මට එන්න බෑ. I was unable මොකද වෙන්නේ? එන්න බැරි වුණා. හොඳට ඒ නිසා මම දැන් ප්‍රශ්න කරද්දි කියලා දෙන්නම් මේ ටික. හරි. කියලා දෙන්න. ඈ. පුතේ future. ඔව් future විදියට ගන්න පුළුවන් අපිට. මට එන්න වෙන්නේ නැහැ. ඔව් future present future දෙකට දැන් මොකද මේ වෙලා ඉවර දෙයක් කියන්නේ නෙවෙයි කියන්නේ. present නැත්නම් මට දැන් මේ අද එන්න වෙන්නේ නැහැ. හෙට එන්න වෙන්නේ නැහැ. it's okay. present වෙන්නත් පුළුවන් future වෙන්නත් පුළුවන්. I will visit you later. මම ඔයා පස්සේ හමු වන්නම්. I will visit you later. ඔන්න අනාගත දෙයක්. I will future. Bring you to school tomorrow. හෙට පාසලට අරගෙන එන්න. මම කිය පොත අමතකුණා. ඒ පොතට ස්කූල් එකට අරන් එන්න. Bring you to school tomorrow. Please send it with your brother. ඔන්න ඒක වගේ මල්ලියත් එවන්න. දැන් ඔයාට යාළුවා කියනවා පොත අරන් එන්න ඔයාට යන්න බැරි නම් ඔයාට මොකද කරන්න කියන්නේ? If you are not coming to school, please send it with your brother. ඔයා හෙට එන්නේ නැත්තම් මල්ලියත් ඒක එවන්න. There is a dinner party at our home. අපේ ගෙදර තියෙනවා dinner party එකක්. නේ? අන්න ඒකට තමයි ආරාධනා කරන්න ඔයාට. I have after school sport practices. ඔව් පුතේ එන්න බැරි වෙන හේතුව පේපර් එකේ දීලා තියෙනවා නම් ඒකම ආන්සර් එක ලියන්න. ඒක ප්‍රශ්න නැහැ. I have after school sport practices. මට හවස කියනවා ස්කෝලේ sport practices කියනවා.
ඔන්න අම්මට ලියනවා I have after school sport practices. Can you please pick me at 4 p.m. මාව වට 4ට ගන්න එන්න පුළුවන්ද? pick me and මාව ගන්න එන්න. I visited your home to borrow your science notebook. මං ආවා මොකටද? borrow your science notebook ගන්න. ඔයා නෑ ගෙදරනේ. ඊළඟට I cannot come to see it as I am going on 3-day family trip to Nuwara I cannot come to see. මට ඒක බලන්න එන්න විදිහෙන් හිතමු ස්කූල් එකේ එක්සිබිෂන් එකක් තියෙනවා. යාළුවාට කියන අපේ ස්කූල් එකේ මේ එක්සිබිෂන් එකක් තියෙනවා. ඔයත් එන්න බලන්න කියලා. ඔන්න ඒතර ඔයාට කියන්න පුළුවන් I cannot come to see it. මට ඒක බලන්න එන්න බෑ. As I am going on a 3-day family trip. Nuwara දවස් 3ක family trip එකක් යනවා. Please come to pick me at 4 p.m. මාව ගන්න එන්න. මාව 4ට ගන්න එන්න. නේ? ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමයි වැදගත්ම sentences ටිකක් ඔය. අපි note ලියනකොට. හරි. එහෙනම් අපි යමු බලන්න example එකට. අන්න පළවෙනි එක. බලමු. ඔන්න හොඳට අහගන්න. Imagine a friend of yours has invited you to a birthday party, but you are unable to attend it. Write a note refusing the invitation. Include a reason. Imagine කියන්නේ මොකද්ද පුතේ? හිතන්නලු. හිතන්නලු a friend of yours. ඔයාගේ යාළුවෙක් ඔයාට ආරාධනා කරනවලු. has invited ආරාධනා කරලා. මොකටද ආරාධනා කරලා තියෙන්නේ? ඔයාට මොකටද ආරාධනා කරලා තියෙන්නේ? to a birthday party. birthday party එකට තමයි යන්න ආරාධනා කරලා තියෙන්නේ. but you are unable to attend it. නමුත් you are unable to attend it. ඔයාට ඔන්න ඒකට attend වෙන්න බැහැ. සහභාගී වෙන්න බෑලු. write a notice refusing the invitation එක refuse කරනවා. ඒ කියන්නේ නොසලකා හරිනවා වගේ කියන්නේ අපිනේ අපිට එන්න වෙන්නේ නැහැ කියලා. note එකක් කියන්නලු අපිට invitation එක බාර ගන්න බෑ කියලා නැතනම්. නේ? පිළිගත නොහැකි refusing කියන්නේ. එතකොට including a reason. හැබැයි ඇතුළත් කරන්නලු හේතුව. include කරන්නලු reason එක. දැන් ප්‍රශ්න තේරුණාද කියන්න මට ඉස්සලම් පුතේ? දැන් යසස් ප්‍රශ්න තේරුණාද පුතේ? ටිකක් අමාරුයි කියවේ. කියන්න මට ප්‍රශ්න තේරුණාද? ඉරන්ත ප්‍රශ්න තේරුණාද? නෑ ලේසිද? ප්‍රශ්න තේරුණාද? ඔව් ශාවින්ද පාරමි හරි පුතේ. එහෙනම් දැන් ඔන්න දන්නවා ප්‍රශ්නේ. නේද? මොකද්ද ප්‍රශ්නේ? සුමේදා ඉතින් පුතා ඉන්නවනේ සුමේදා. හරි. ප්‍රශ්නේ තේරුණා. හරි. අන්න නවංචනා සුමේදා පාරමී දැහැමි නිලීෂා මට දැන් නම් ටික මතකයි කට්ටියගේ. හරි. හරි නෑ මොකටද ප්‍රශ්න යාළුවාට ආරාධනා කරන බර්ත්ඩේ පාටියට හැබැයි ඔයාලට සහභාගී වෙන්න බැහැ. සහභාගී වෙන්න බැරි වෙන්න හේතුව ලියන්න කියලා කියනවා. අන්න ඉස්සලාම අපි right side එකේ දැම්ම මොකද්ද date එක? 14 September. දිනිල් මතකයි. දිනිල් මතකයි. හරි. එකනේ හරි ඔන්න යාළුවාගේ නම ලිව්වා විරාජ් ඔන්න මම කිව්වා මතකයි නේද දැන් අපි ඉන්විටේෂන් එකට ඉස්සලාම thank you කියන්න ඕනේනේ එහෙනම් ඔන්න thank you කියලා ලියලා තියෙනවා thank you very much for your invitation ලෙවි ඔන්න thank you very much for your invitation ඔයාගේ ආරාධනාවට බොහොම ස්තුතියි කියලා කියනවා නේ ඊට පස්සේ නමුත් මට සමා වෙන්න but I am sorry සමා වෙන්න thank you අපි ඉස්සෙල්ලාම ස්තුති කරා thank you very much for your invitation but I am sorry නමුත් මට සමා වෙන්න සමාවක් දැම්මා බලන්න පුතේ දැන් ඔන්න අපි යනවා ප්‍රශ්නෙට දැන් ඔන්න I am sorry කියලා දැන් හිතනවා මම sorry කියලා දැන් ඊට පස්සේ මම මොකද ලියන්නේ දැන් ඔන්න අපි හිමීට යනවා ප්‍රශ්නෙට බලන්න ප්‍රශ්නේ තියෙනවා නේද but you are unable to attend it කියලා ඔයාට ඒ ටිකම කොපි කරලා ගන්න තමයි තියෙන්නේ. U එක I වෙනවා. U එක am වෙනවා. එහෙනම් ඔන්න I am. ගත්තා. අර ටික ඒ විදිහටම ගත්තා. Unable to attend it. it කියනකොට අපිට කියන්න පුළුවන් attend the party.
it වෙනුවට අපි දානවා it කියලා දැම්ම ප්‍රශ්නයක් නැහැ. අරට වාක්‍ය දික් වෙන්න ඕන නිසා දිගට ලියන්න ඕන නිසා අපි පාටි කියලා දැම්මා. දැන් බලන්න අර ප්‍රශ්නේ තියෙන උත්තරේ තියෙනවා පුතේ ප්‍රශ්නෙම. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න විතරයි ඕන. මම දැන් මුලට එන ටිකක් කියලා තියෙන ඕකන දැන් මොන ඉන්විටේෂන් එකක් ආවත් මොනවට ඉන්වයිට් කරලා දීපත් අපි ඉස්සෙල්ලාම කරනෝනේ ඉන්වයිට් කරපු දේ රිස්පොන්ස් කරන එක. ඊට පස්සේ ලියනකොට but I am sorry මට ඒ දෙන්න විදියක් නැහැ. ඔන්න අපි සමා වෙන්න කියලා කිව්වා. නේ? ඊට පස්සේ අපි ප්‍රශ්නෙම copy paste කරලා ගන්නවා. I am unable to attend the party. මට පාටි එකට සම්බන්ධ වෙන්න බැහැ. ඔන්න අපිට කියනවා include the reason. reason එක දෙන්න කියනවානේ. ඔන්න කියනවා because මොකද I am going on a trip to Kataragama on that day. මම ඒ දවසේ කතරගම යනවා. ට්‍රිප් එකක් යනවා කතරගම. මම ඒ දවසේ ට්‍රිප් එකක් යනවා කතරගමට. දැන් ඔයාලට කතරගම ලියන්න ඕනේ. ඔයාලට කැමති reason because I have an exam. Because I have to go to see the doctor. මට ડોක්ටර් බලන්න යන්න තියෙනවා. ડોක්ටර් හම්බෙන්න යන්න තියෙනවා. I have to meet the doctor. I have an exam. I have an extra classes. I have to visit my grandparents. කැමති දෙයක් දාන්න. කැමති reason එකක් දාන්න. මෙතන reason එක නෙමෙයි අදාළ වෙන්නේ. reason එක හරියට grammatically ව්‍යාකරණ විදිහට ලියලා තියෙනවා කියන එක විතරයි. I am going on a trip to Kataragama on that day. I will visit you later. Because I have a match. Very good here. Cricket match ne? Because I have a cricket match. I will visit you later. මම පස්සේ හම්බ වෙනවා. දැන් මේ birthday ගැන invite කරලා දෙන්නේ. ඉතින් පොඩ්ඩක් යාළුවා තරහ වෙන නිසා happy birthday කියලා දැම්මා. තරහ වෙන්නේ නැහැ මම මට wish කරලා තියෙනවා හරි කියන්න පුළුවන්. නේ happy birthday කියලා දැම්මා. ඉතරයි තියෙන්නේ. Thank you very much for your invitation. ඇත්තම ලියන්න. හරි. Thank you very much for your invitation but I am sorry මට සම්බන්ධ වෙන්න. I am unable to attend the party. මට party එකට සම්බන්ධ වෙන්න බැහැ. Because I am going on a trip to Kataragama on that day. I will visit you later. Happy birthday, Ruchi. ලේසිද අමාරුද? අමාරුද? දිනිල්? සිතුමිනි? සිතුමිනි easy. එහෙනම් වංචනා ලේසි. very good. අනිත් සුමේදා ඔබ කියන්නේ? සංදීප්, ආරමි. දැන් නම් ටිකක් තේරුණානේ. ඒකනේ කිව්වේ ලේසි යෝග. හරි හිරන් හරි. එහෙනම් අපි දෙවෙනි එකට යමුද? I am going වෙනුවට මොකක්ද අහන්නේ පුතේ? I am going වෙනුවට වෙනුවට වෙන එකක් දාන්න පුළුවන්. I have an exam. හරි. ඔන්න දෙවෙනි එක බලමුද? කසොන් ඉස්ලාම් පුතේ මම කියන්නේ හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. මොකක්ද? දැන් වෙලා ඉවර දෙයක්ද වෙන්න තියෙන දෙයක්ද කියන එක ඉස්ලාම් ටෙන්ස් එක අඳුර ගන්න ඕන. කලබල වෙන්න එපා. සමහරවිට ඔයාලා හරියට ලියලා තියෙන්න පුළුවන්. හැබැයි ටෙන්ස් එක වර්ධින්න පුළුවන්. දැන් මෙන්න මේක බලන්න. කසොන් forgot his science notebook. Forgot his science notebook at Marlon's home yesterday. මොකක්ද ටෙන්ස් එක? මොකක්ද ටෙන්ස් එක? Kasun forgot his science notebook at very good Shavind Marlon's home yesterday. Past tense එක. කොහොමද අඳුනගත්තේ past tense කියලා? forgot කියලා තියෙනවා. yes. අලස අන්ලයින් කරලා තියෙනවා forgot කියන එක නන්නේ. forgot අමතක වුණා නේ? මොකද present verb එක කියනවා forgot එකේ. සමාලි very good. forgot එකේ present එක forget present tense, forgot past tense. ඒ තව වචනයක් තියෙනවා උතන. තව වචනයක් තියෙනවා. very good. forget and past participle. තව වචනයක් තියෙනවා past tense වල අඳුන ගන්න. මොකද්ද? බලමු කවුද ඉස්සෙල්ලාම කියන්නේ කියලා. සිතුමිනි very good. yesterday ඊයේ ඔන්න මොකද දැන් වෙලා තියෙන්නේ මෙතන? කසුන්ට එයාගේ සයන්ස් බුක් එක මාලන්ගේ ගෙදර ඊයේ අමතක වෙලා. නේ? නේද? කසුන් forget his science notebook.
හසුන්ට ඊයේ සයන්ස් නෝට්බුක් එක මාළන්ගේ ගෙදර අමතක වෙලා කියලානේ කියන්නේ. දැන් සරලව කිව්වොත් ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හසුන් කියන කෙනාගේ සයන්ස් බුක් එක මාළන්ගේ ගෙදර තියලා ඇවිල්ලා. නේ? write a note to මාලන්. ඔන්න මාලන්ට නෝට් එකක් ලියන්නලු. note to මාලන් requesting him to bring it to school. ඔන්න ඉල්ලන්නලු. රික්වෙස්ට් කරන්නලු. ඉල්ලන්නලු. මොකද ඉස්කෝලේට පොත අරන් එන්න කියලා. ඉල්ලීමක් කරනවා. නේ? අනේ මගේ පොත මෙහෙම ඔයාලා ගෙදර අමුතුනා අනේ කන්නා මගේ පොත ඉස්කෝලේට අරන් එන්න. mention where you kept it. හැබැයි mention කරන්නලු. සඳහන් කරන්නලු කොහෙද ඔයාලට තිබ්බේ කියලා. mention where you kept it. keep කියන්නේ තියනවා, kept කියන්නේ තිබ්බා. පොත කොහෙද තිබ්බේ කියලා සඳහන් කරන්නලු. ප්‍රශ්නේ තේරුණාද? හසුන්ගේ සයන්ස් බුක් එක මාළන්ගේ ගෙදර අමතක වෙලා ඇවිල්ලා මාළන්ට ලියුමක් ලියන්නලු. sorry නෝට් එකක් ලියන්නලු හෙට එකේ ස්කූල් එකට අරන් එන්න කියලා. ඒ නෝට් එකට මෙන්ෂන් කරන්නලු. කෝල් කරන්න ඉවරයිනේ ඒකනේ නෝට් ලියන්න නැතුව නේද? ඉතිමක් කරන්නලු. නෝට් බුක් එක අරන් එන්න කියලා. පැහැදිලි නේද පුතේ ප්‍රශ්නේ? එහෙනම් අපි බලමු. මගේ නම්බර් එකට එවන්න පුතේ. මම මේ කඩුකාටි කියන්නම්. හරි. ඔන්න බලන්න ඩේට් එක දාලා තියෙනවා 22nd 6 2020 මාලන්. හරි මම දෙන්නම්කෝ. හරි. ඔන්න බලන්න මාලන්. I forgot I forgot my science notebook. I forgot my science notebook at your home yesterday. ඔන්න බලන්න. ඔන්න බලන්න ප්‍රශ්නෙම උත්තරේ අරන් තියෙන්නේ. බලන්න කසුන් forgot his science notebook at Marlon's home yesterday කියන එකම නෙවෙයිද බලන්න උත්තරේ තියෙන්නේ පුතේ. ඔව්ද නැත්ද? ඔව් නේද? කසුන් කියන නම වෙනුවට ඇවිල්ලා තියෙන්නේ අයිනේ. දැන් මමනේ ලියන්නේ. කසුන් මම නම් මම තමයි ලියන්නේ. ඒතකොට මමනේ මම තමා පොතක තියලා ආවේ කියලා අපිට කියන්න වෙනවනේ. නේද? බලන්න I forgot. ඔන්න කසුන් වෙනුවට I ගත්තා. forgot කියන වචනේ ඒ විදිහටම ගත්තා. his science book. දැන් කසුන්ගේ පොතනේ. දැන් කසුන් තමයි මේ ලියන්නේ. එහෙනම් his එක කවුද වෙන්නේ? my වෙනවා. my science notebook. අපිට මාලන්ස් හෝම් කියලා ලියන්න බැහැනේ. ඔයාගේ ගෙදර තියලා මම මගේ සයන්ස් බුක් එක ඔයාගේ ගෙදර තියලා ඇවිල්ලා. අද අමතක වෙලා. මට මගේ සයන්ස් බුක් එක ඔයාගේ ගෙදර අමතක වෙලා. I forgot my science notebook at මාලන්ස් කියනව වෙනුවට අපි ගන්නවා your කියලා. ඔයාගේ ගෙදර. Your home yesterday. ප්‍රශ්නෙම නැද්ද උත්තරේ පුතේ? වෙනදට කොහොම හිතුණාද? ඔය විදියට ප්‍රශ්නෙම උත්තරේ තියනවා කියලා. නෑනේ නේ. දැන් තේරුණාද? එසිනේ? හොඳ හරි. හරි. එහෙනම් ඔන්න I forgot. පාට් එකනේ කිව්වේ. ලේසි කියලා. ඔයාලා කිව්වේ නෑ අමාරුයි අරකයි මේකයි දැන් බලන්න. ලේසි නේද? I forgot my science notebook at your home yesterday. ඊට පස්සේ ඔන්න අපි කියන්න ඕන දැන් අපිට මෙන්ෂන් කරන්න කියන්නේ කොහෙද තියෙන්නේ කියලා එක. mention where you kept it. සඳහන් කරන්න කොහෙද ඔයක තිබ්බේ කියලා. එනකොට අපි මෙන්ෂන් කරනවා. It is on your reading table where we did homework. ඔන්න ඒක ඔයාගේ කියවන මේස් වල අපි මේ පාඩම් දැවෙලා ඉවර දෙයක් මේක. ඔයාලා දැන් මේ ඒක නම් චුට්ටක් අමාරුයි කියලා හිතන්න එපා. ඔයාලට කියන්න බලන්න where we did homework ඕනෙත් නැහැ. ඕනනම් it is on the table in the kitchen. It is on the table in the kitchen. මේ කුස්සියේ මේස උඩ තියෙන කුස්සියේ මේසේ උඩ ඔන්න තියෙනවා පොත. It is on the table in the kitchen. නැත්නම් it is on your reading table where we did homework. අපි homework ගෙදර වැඩ කරපු මේසේ උඩ තමයි තියෙන්නේ පොත. නේ? ඔන්න අපි මෙන්ෂන් කරා. දැන් මේකම ලේසි මෙන්ෂන් එකක් දාන්න. It is in your bedroom. ඒක තියෙනවා වගේ bedroom එකේ. නැත්නම් it is in the dining room. It is on the dining table in dining room. Dining room එකේ තියෙන dining table එක උඩ තියෙනවා. It is on the dining table
in the dining room. Dining room එක ඇතුලේ තියෙන dining table එක උඩට තියෙන පොත. ඔන්න දැම්මා. ඊට පස්සේ එයා අපිට කියනවා it is on the table in the room. Very good. ඔන්න අපිට කියනවා එයා මොකද්ද? requesting him to bring it to school. ඒක ස්කූල් එකට ගේන්න කියනවා. ඔන්න අපි ඒ ටිකම ආපහු copy paste කරලා ගන්නවා. dining room කියන්නේ කැම කාමරේ. බලන්න පුතේ කැම කාමරේ. bring it to school. ඔන්න අපි bring it to school කියන එක ගත්තා. දැන් අපි දැන් පොඩක් බටර් පාර ගන්න එපයිනේ. කියනකොට එහෙනම් අපි ඒ වෙනකොට please අනේ කරුණා කරලා please bring it to school හෙට ගේන්න tomorrow. ඔන්න එච්චරයි. please bring it to school tomorrow. ඊට පස්සේ කියනවා if you are not coming. ඔයා ආවේ නැත්තම් if you are not coming එන්නේ නැත්තම් please send it with your brother. ඒක ඔයාගේ මල්ලි අතේ ගන්න. if you are not coming දැන් මේකත් අපි කියන එක හොඳයි. දැන් හදිස්සියේ ආවේ නැත්තම් එහෙම කවුද මාලන්? ඒ නිසා ඔන්න කියන්න පුළුවන් if you are not coming ඔයා ආවේ නැත්තම් නවීන් camera on කරලා if you are not coming please send it with your brother. ඔයාගේ මල්ලි හරි අයියා හරි අතේ අන්න පොතේ වන්න. ලේසිනේ? හරි. එහෙනම් අපි ඊළඟට යමුද? ඒකනේ very easy නේ. ඔරුවට බලලා ඉන්නේ. අද කාලේ මල්ලියට කියලා වැඩක් කරගන්න බැයිද? පගාව දෙන්න ඕනේ. දෙකෙන් තුමෙන්ද පගාව දෙනවා ඉතින් මල්ලිට. වැඩක් කරගන්න. හරි. එහෙනම් ඔන්න තුන්වෙනි එක. Imagine you forgot your umbrella on a visit to your friend's home. ඔන්න මොකද කියන්නේ? හිතන්නලු ඔයාගේ කුඩේ අමතක වෙලා කියලා. forgot ඔන්න එතනක් තියෙන්නේ forgot past tense. අයියෙදින්නේ. ඔන්න past tense තියෙන්නේ forgot. ඒකනේ your umbrella ටීචර් අපිට කරන්න note questions දෙන්න. පුතේ දෙනවා. questions දෙනවා. පළලා දෙනවා questions 10ක්ම. Imagine you forgot your umbrella. ඔන්න හිතන්න ඔයාගේ කුඩේ අමතක වෙලා කියලා. ඔන්න visit to your friend's home. ඔයාගේ යාළුවගේ ගෙදර ඔයාගේ කුඩේ අමතක වෙලා කියලා හිතන්නලු. Write a note requesting your friend to send it to the school with your friend's sister. note එකක් ලියන්නලු යාළුවට කුඩේ ස්කූල් එකට එවන්න කියලා යාළුවගේ අක්කා හරි දැන් sister කියන අපි දන්නේ younger sister elder sister කියලා. නංගි හරි අක්කා හරි අතේ ඔන්න එවන්න කියලා ලියන්නලු. mention where you keep it. සඳහන් කරන්නලු කොහෙද කුඩේ තියෙන්නේ කියලා. ඔන්න අපි අපෝ copy paste එක කරන්න යන්නේ. බලන්න ඔන්න date එක දැම්මා දයාන් කියලා දැම්මා. අන්න බලන්න I forget my umbrella yesterday at your home. ඔන්න කෝකද අපි ගත්තේ? එදින you forgot. අන්න බලන්න you forgot your umbrella on visit to your friend's home. ඔන්න ඔය ටික තමයි අපි අතෙන්ට අරන් තියෙන්නේ. you කියන එක කවුද උනේ? I උනා. මමනේ forgot ඒ විදිහටම ගත්තා your umbrella my umbrella උනා. මගේ කුඩේ අමතක කරා කවද්ද? yesterday. දැන් දාන්න yesterday කාගේද? at your home. visit your home කියන්න බැහැනේ අපිට නේ visit to your friend's home කියන්න බෑනේ නේද? දැන් අපි යාළුවා කවුද කියලා දන්නවනේ. ඒ නිසා at your home. I forget my umbrella yesterday at your home. දැම්මා. ඊට පස්සේ දාන්න ඕනලු කොහෙද ඒක තිබ්බේ කියලා. පුතේ ඔන්න මතක තියාගන්න mention where you kept it කියලා තියෙනවනේ. ඒ ප්‍රශ්නේක අන්තිමට තිබ්බා කියලා තිබ්බ තැන ඔයාලා note එක ලියද්දි අන්තිමට දාන්නේ නැහැ. තිබ්බ තැන note එකේ මැදට දාලා එවන්න ඕනේ කෙනා හරි අරන් ගෙන්න කියන එක තමයි අන්තිමට දාන්නේ. නැත්තම් ඔයාලා හදිස්සියේ මේ මොකද කුඩේ එවන්න යාළුවා ගත්තේ ඒක තියෙන්නේ මේ මොකද මේ තැන කියන්නේ ඉස්ලාම් කියන තැන කියලා ඒක එවන්න ස්ටූල් එක කියන්නේ මොකද්ද මේ ස්ටූල් එක කියන්නේ අපි ඇයි අර පොඩි මේසෙ පොඩි ස්ටූල් එක දැන් සෝෆා වගේ ස්ටූල් එක ඒකද හරි එහෙනම් බලමු අපි මොන පිළිවා I kept it on the stool in the veranda veranda කියන්නේ අර ඉස්සරහා පොඩි veranda stove කෑල්ල තියෙන්නේ stove උනේ stove එකේ තියෙන මේස උඩල උන තියලා තියෙන පොඩි stool එක උඩල තියලා තියෙන්නේ මේසයක් කියලා ඇති පොඩි අන්නේ මේස උඩ තමයි තියලා තියෙන්නේ stool එක
I kept it on the stool in the veranda. දැන් ඕක veranda එක නම් අමතකයි නම් ඒක ලියන්න ඕනේ. I kept it on the stool in your room. I kept it on the stool in your room. නැත්නම් I kept it on the dining room. I kept it on the kitchen. In the kitchen. I kept it in the kitchen. I kept it in the dining room. ලියන්න කැමති එක. ඊට පස්සේ ඔන්න ඒ ටික ගත්තා. please send ඔන්න අපි ආපහු ගන්නවා. ප්‍රශ්නෙන් ගන්න පුළුවන්. Send it to school with your elder sister. Please send it to school with your sister. ඔගේ නංගි හරි අක්කල්ලට එවන්න. it ඔන්න කාගේද එක කියලා තියෙනවා චුට්ටක්. It's my elder sister's umbrella. මගේ පොඩි නංගිගේ මොකද today කියලා ගන්න. It's my mother's umbrella. It's my father's umbrella. I kept it in your garden where we did plant vegetables. Yes, Antamar, it's correct. It's my elder sister, it's my father's umbrella, it's my sister's, it's my brother's, my grandmother's umbrella. Apa tekak දාන්න? වසන්ත. හරිද? හරි නේද? සුමේදා? ඉරන්ත යසස් කටි ඉන්නවනේ? It is my umbrella. It is my umbrella. දැන් නම් හරි වගේ. ඒකනේ කිව්වේ. හරි. ඉන්නෝ මැඩම්. හරි. නෝනම් හරි. මම ශබ්ද නැතිද මම බැලුවේ. හරි. ඔන්න හතරවෙනි එක. දැන් නම් හරි. මම කිව්වේ මුලින්දම බය වෙන්න එපා කියලා. ඔයාලා කිව්ව දේ හැප්පේ නෑනේ. කිව්වනේ මම බය වෙන්න එපා. හරිම ලේසි කියලා. හරි. Write a note to one of your friends inviting him or her to a dinner party at your home. මේ යාළුවෙකුට ලියන්නලු note එකක් මොකක්ද invite කරලා මොකටද? ඔහුට ඔයාට invite කරලා මොනවටද? dinner party එකකට. dinner party එකකට ඔයාලා ගෙදර තියෙන dinner party එකට invite කරලා ලියන්නලු පොඩි note එකක්. Request your friend to bring ඒකනේ පුතේ. Request your friend to bring the camera. කැමරාවත් අරගෙන ඉතර ෆොටෝ ගහන්න පුළුවන් නේ. කැමරාවත් අරගෙන එන්න කියලා ඔන්න ලියන්නලු පොඩි නෝට් එකක්. අපි බලමු කොහොමද ලියන්නේ කියලා. අන්න ඩේට් එක දාලා දෙනවා. අන්න යාළුවගේ නම දාලා දෙනවා ටෝනි කියලා. මොකක්ද තියෙන්නේ ඊපස්සේ? There is a dinner party at our home tomorrow at 7 p.m. ඔන්න බලන්න අතනින් අපි ගත්තා. dinner party at your home කියන ටික ගන්න පුළුවන් ඔන්න. dinner party at your home. Your එක අපේ වෙනවනේ. our home වෙනවා. dinner party at our home. There is නැත්නම් අපිට පටන් ගන්න කියන්නේ අපිට එකපාරට කියන්න බෑ dinner party at our home tomorrow කියලා. dinner party එකක් තියෙනවා කියන්න අපිට ගන්න වෙන්නේ there is. අපේ ගෙදර dinner party එකක් තියෙනවා. there is a dinner party at our home. කවද්ද තියෙන්නේ කියලා ඔතෙන්ම දාන්න. tomorrow නැත්නම් next Friday at 7 p.m. හෙටම කියලා ඕනේ. day after tomorrow, Sunday, Saturday, Monday. අද දවස් ගන්න. There is a dinner party at our home tomorrow at 7 p.m. or 6 p.m. 9:30 p.m. 4:30. 4:30 න dinner දෙන්නේ නේ? 8 p.m. දාන්න. We have organized දාන්න පුළුවන් teacher. We have organized the dinner party at our home tomorrow. Yes, එම් දාන්න පුළුවන්. අපි සංවිධානය කළා තියෙනවා රාත්‍රී භෝජන සංග්‍රහයක් හෙට අපේ ගෙදර හතට පුළුවන්. Because my father is going abroad. ඔන්න මගේ තාත්තා විදේශගත වෙන්න යන්නේ. abroad කියන්නේ විදේශගත වෙනවා. රට යනවා පුතේ. විදේශගත වෙන්න යන්නේ abroad. The 29th of this May month with නම්බෙට මගේ තාත්තා රට යනවා. දැන් ඔතෙන්ට මගේ තාත්තා රට යනම ඕනේ. ඕල්ටි කැන් පුළුවන් ඕන. අම්මගේ උපන්දිනේ. මගේ තාත්තගේ wedding anniversary එක. Because my father's birthday. Because my parents' wedding anniversary. එහෙම දාන්න පුළුවන් කැමති දෙයක්. ලේසි දෙයක් දාන්න. වචන වර්ධින්න නැති වෙන්න, grammatically වර්ධින්න නැති වෙන්න පොඩි ලේසි දෙයක් දාන්න. reason and අපෙන් ඉල්ලන්නේ. ඊට පස්සේ කියන hope you could come. බලාපොරොත්තු වෙන ඔයා ඒවි කියලා. hope කියන්නේ බලාපොරොත්තු දැන් අපි සාමාන්‍ය you will come කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් මේක අර ආයාචනා කරනවා වගේ අපි ඉල්ලීමක් නේ කරන්නේ. ඉල්ලන්නේ ඒවට අපි සාමාන්‍ය would කියන එක
could කියන එක පාවිච්චි කරනවා. Oh then hope you would come. බලාපොරොත්තු වෙනවා ඔයා එවි කියලා. ඔයාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා නැත්තම්. hope you will come කියලා කියන්න පුළුවන්. බලාපොරොත්තු වෙනවා එවි කියලා. එහෙනම් දැන් අපි එක letter එකක් ලියන්නේ. සාමාන්‍ය letter වලදී අපි will වෙනුවට would, can වෙනුවට could. I would like to invite. කැමති ඔයාට invite කරන්න. අපි ආයාචනා කරනවා. ඉල්ලීමක් කරනවා. ඒතර අපි would කියන එක දානවා. model verbs වල කරා නේද? අපි models කරා නේ? හරි. ඔව්. අද නෝට් පාඩම ඉවර කරන්න. ඔව් පුතේ. ඊළඟට come with your brother. යාගේ මල්ලිවත් එක්කගෙන එන්න කියලා කියනවනේ. Please bring your camera. කැමරාවත් අරන් එන්න. come with your brother. ඔන්න වචන බලන්න සිම්පල් නේ. ඒ වාක්‍යයේ වචන හතරයි තියෙන්නේ. come with your brother. නේ? ඊට පස්සේ bring the camera. අර වචනේ අර sentence එකම ගත්තා. please කියලා දෙන්න. කරුණාකරලා ඔයාගේ කැමරාවත් අරගෙන එන්න. please bring your camera. ඔන්න. හරිද? ලේසි නේ දැන් එන්න. පොඩි අයිඩියා එකක් එනවනේ. would use කරේ පුතේ අපි දැන් ඉල්ලීමක් නේ කරන්නේ. බලාපොරොත්තු වෙන ඔයා පැමිණේ. අපිට කියන්න පුළුවන් hope you will come කියලා. අර දැන් will කියන එකට වඩා අපි අර would කියලා දැම්මම අපි අර ආයාචනාවක් අපි දැන් ඉල්ලනවා වගේ දෙයක්. බලාපොරොත්තුෙන්ම ඉන්නවා. ඊළම කියලා. අනේ ඒ වගේ අවස්ථා තමයි will කියලා දාන්න. තමයි ඇවිල්ලා නැහැනේ. එතකොට sorry ඇවිල්ලා නැති නිසා අපි will කියන්නේ කොහොමද දාන්න ඕනේ? හැබැයි මේක දැන් අර අපි personally ඉල්ලීමක් නිසා will වෙනකොට අපිට would කියලා දාන්න පුළුවන්. ඒකයි. දැන් අපි ඔය ස්ටේජ් කරන එක අපි කියන දැන් මම මෙයාට ආරාධනා කරනවා. Can you participate? ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. නෑ පුතේ මෙතන can you participate කියලා දාන්න බෑ. පුළුවන්ද කියලා නෙමෙයි අහන්නේ. සහභාගී වෙන්න කියලා කියන්නේ. පුළුවන්ද කියලා ප්‍රශ්නේ නෙමෙයි අහන්නේ. එයාගෙන් අහන්න එහෙනම් ප්‍රශ්නේ වෙන්න ඕන ask your friend to participate is කියලා. එහෙම උනත් can you participate කියලා අහන්න. දැන් මෙතන කියන්නේ ආරාධනා කරනවා කියලානේ. ඒතර අපිට ප්‍රශ්නයක් අහන්න බෑ සහභාගී වෙනවද කියලා. මොකද අපි රික්වෙස්ට් එකක් කරනවනේ ඉල්ලීමක්. ඉල්ලීමක් කරනවා නේ? ඉන්වයිට් කරනවනේ අපි. හරි. එහෙනම් යමු ඊළඟ එකට. ඔන්න බලන්න ප්‍රශ්නේ ගොඩක් ටිකයි සෙන්ටෙන්ස් දෙකයි නේ ලියන්න දෙනවා තව චුට්ටෙන් ලියන්න දෙනවා ඔයාලට ලියන්න දෙනවා හරි you have after school sport practices today ඔන්න how the sport practices කියනවලු write a note to your mother to be sent with the school van driver ඔන්න අම්මන්ට නෝට් එකක් ලියන්නලු කාගෙද දැන් මේක යවන්නේ sent with the school van driver මුලගේ වෑන් අංකලට තමයි යවන්න ඕන්න request your mother to come to pick you අව එකගෙන එන්න කියලා ලෙටර් එකේ දාන්න නෝට් එකේ දාන්නලු මෙන්ෂන් ටයිම් එක දාන්නලු ඔන්න මං කිය අම්මට ලියනවා අපි ඩේට් එකක් දාන්න නෑනේ නේ මම් I have after school sport practices ඔන්න අතනින්ම copy paste එකක් you have after school sport practices ඔන්න ඒකම ගත්ත උත්තරේට I have after school sport practices you එක I උනා එතන නම් ඒක විතරමයි හැදලා තියෙන්නේ අනිත් ඔක්කොම ඒ විදියට ලියන්න ගියාම ඔන්න මං කියලා දෙන දැන් ලියන්න ගියාම ලේසි I have after school sport practices today with our PTI teacher ඔයාලගේ ටීචර් ඕන්න දැන් මදි වගේ නම් මේක නම් මදි කියලා සෙන්ටෙන්ස් එක ඔව් පුතේ එහෙම ප්‍රශ්න නැහැ සෙන්ටෙන්ස් දෙක උනා කියලා ප්‍රශ්න නැහැ අම්මට ලියන එකක් අපි ලොකු රචනාවක් ලියන්නේ නෑද දැන් ඔතන මදි වගේ නම් වචන I have after school sport practices today with our PTI teacher PTI teacher එක්කම ඕනේ sport practices කියනවා දහවස please come to pick me at 4 pm ඔන්න තියෙනවා ඒකත් come to pick you ඒකම ගත්තා you වෙනුවට me දැම්මා please come to pick me at 4 pm මම හවස 4ට ගන්න එන්න ගන්න ඉච්චලා නියන්න හරි යමු බලන්න අපි ඊළඟට Manoj visited his friend Nalin's home last week. Last week to Barrow.
මොකද්ද? පොතක් ගන්නනේ తాවකාලික පාවිච්චියට පොතක් ගන්න ගිහිලා තියෙනවා. Manoj visited his friend ටිකක් හයියෙන් කියන්න. Manoj visited his friend Nalin's home. ඔන්න Manoj visited. visit නෙමෙයි visited. ගිහින් ඉවරයි දැන්. Manoj visited his friend Nalin's home. Nalin's home එකට ගියාලු last week. ගිය සතියේ ගිහිල්ලා තියෙන to borrow his friend's science notebook. යාළුවගේ පොත ගන්න තමයි ගිහින් තියෙන්නේ. නේ? borrow කියන්නේ අපි తాවකාලිකව ගන්න කියන අපි පොත ගන්න ගිහිල්ලා තියෙන්නේ. తాවකාලිකව ගන්න පාවිච්චිට ගන්න. නේ? But his friend was not at home. හැබැයි ඔන්න එයා ගෙදර ඉඳලා නැහැ. වෙලා ඉවරයි මේ කතාව. Manoj visited his friend Nalin's home last week to borrow his friend's science notebook. Science notebook එක ගන්න ඔන්න ගියාලු Manoj Nalinගේ ගෙදරට. හැබැයි Nalin ගෙදර ඉඳලා නැහැ. But his friend was not at home. He left a note with Nalin's mother. එයා ඔන්න note එකක් තියලා ගියාලු Nalinගේ අම්මාට. Imagine you are Manoj. හිතන්නලු ඔයා තමයි Manoj කියලා. And write the note Manoj left with his friend's mother. ඔයා Manoj කියලා හිතලා Nalinගේ අම්මට දෙන note එක ලියන්න කියලා කියන්නේ. Request your friend to send the book to school with his sister. ඉල්ලන්නලු science book එක එයාගේ අක්කා හරි නංගි හරි අතේ ස්කූල් එකට එවන්න කියලා. හරිද ප්‍රශ්නේ? Manoj කියාලු නලින්ගේ ගෙදර science book එක ඉල්ල ගන්න. හැබැයි Manoj නලින් ගෙදර හිටපු නැති නිසා Manoj කරන වැඩේ නලින්ගේ අම්මට පොඩි note එකක් ලියලා යනවලු. මේක Manoj නලින් ආවහම දෙන්න කියලා. මේ note එකේ සඳහන් කරන්න කියලා කියනවා science book එක sister අතේ එවන්න කියලා. ඔන්න date එක දැම්ම 14 September නලින්. Hi කියලා කියනවා. I visited your home to borrow your science notebook. ඔන්න පිට ගන්න පුළුවන්. I visited ඔන්න ඔය ටිකම ගන්න පුළුවන් science notebook. ඔන්න යට කැලක් ගන්න science notebook. ඔන්න ඔය ටිකත් ගන්න තියෙන්නේ. නේ? hi. Manoj කියන එක I වුණා. නේ? I visited his friend කියන එක මොකද උනේ? his friend Nalin's home කියන එක මොකද උනේ? your home වුණා. නේ? your home. මොකටද ගියේ? your home last week කියලා දාගන්න කොන්න ඕන. දැන් මෙතන last week දාලා නැහනේ. your home last week. මොනතර වාක්‍ය ටික දිග වෙනවනේ නේ? දික් වෙනවනේ. I visited your home last week. home last week. මොකටද? to borrow. only to borrow his friend's science notebook. तर his friend එක මොකද උනේ? his friend එක your වුණා. his friend කියන එක your වුණා. your science notebook. Hi, I visited your home last week to borrow your science notebook. හරි. ඔන්න නමුත් ඔය but his friend was not at home. ඔන්න ඒ ටික මේ විදිහටම අරන් තියෙනවා. his friend එක you වුණා. නේ? but you were not at home. අතන තියෙන his friend was not at home. මෙතන his friend කියන වචනේ වෙනකොට අපි you කියලා දැම්ම. youth එක was පාවිච්චි කරන්න බැරි නිසා were කියලා දානවා. but you were not at home. ඔයා ගෙදර හිටියේ නෑ. ඊට පස්සේ කියනවා please send the book. අන්න අර ටික යටිතේම ගන්නවා. please send the book to school with your sister. Send the book to school with your sister. Please send the book to school with your sister. I will return it soon. මම මේක ඉක්මනට ඔයාලට නැත්නම් මම මේක නැවත ඉක්මනට ඔයාලට දෙන්නම්. මම මේක ඉක්මනට නැවත ඔයාලට දෙන්නම්. I will return නැවත දෙන්නම්. it soon. හරි. ඔන්න ඊළඟ එක borrowed වෙන්නේ නැද්ද teacher? ඒ මොකද? borrow ණයට ගන්නවා. ඔව් මොකද කිව්ද පුතේ එතන borrow කියන්නේ කිව්වේ? to කියලා කියනවානේ පුතේ.
2 කියලා තියෙනකොට අපිට beroad කියලා දාන්න බෑ පුතේ. මම කියනවා tooth එක්කන් එන verb එක අනිවාර්යෙන් infinitive වෙන්න ඕන. නැත්නම් V1 වෙන්න ඕන. sorry V2. නැත්නම් present verb එක වෙන්න ඕන. tooth එක්කෙන් තිය අපිට ed එකතු කරන්න බෑ. ing එකතු කරන්න මුකුත් කරන්න බෑ. to borrow. okay? හරි නේද? past tense එක borrowed වෙනවා. හැබැයි 2 කියලා තියෙන නිසා අපිට borrowed කියලා දාන්න බෑ. ඒයි ප්‍රශ්නේ. හරි. එහෙනම් ඔන්න අපි යමු බලන්න ඊළඟ එකට. Imagine your friend Aruni has invited you to the lunch party. Write a note accepting the invitation. ඔන්න අරුණියාට invite කරනවලු lunch party එකට. lunch එකට එන්න කියලා ඔන්න අරුණියාට invite කරනවලු. Write a note accepting the invitation. accept කියන්නේ පිළිගත්ත කියලා. invitation එක පිළිගත්ත කියලා note එකක් ලියන්නලු. කාටද ලියන්න ඕන? අරුණිට. අරුණිට note එකක් ලියන්නලු. ඔයා invitation එක පිළිගත්ත කියලා. 14 September අරුණි. ඔව් එතනද යාළුවට නෙමෙයි. hi. අමන්නේ ඉතින්. අයියෝ නම් නෑනේ. hi. hi. ඔන්න ඉස්සෙල්ලාම අපි දැන් දන්නවන්නේ invitation එකට අපි invite කරපුවා thanks වෙන්න බෑ. thank you very much for your invitation. ඔව් invitation එකට ගොඩාක් ස්තුතියි. I am coming to your party on the 16th on the day. මොකද 16 වෙනිදාගේ පාර්ටි එක එන්න. නැත්තම් I am coming to your party. date එකක් ඕනෙත් නෑ ඉතින්. I am coming to your party. okay? ඔන්න කියනවා I am coming with my brother. මම ඉන්නේ හැබැයි මල්ලිත් එක්ක. I am coming with my brother. I will bring video cam too. මම video cam එක තරන් එන්නම් කියනවා. children bye. එතකම් bye. okay? I am coming to your party on the 16th. I am coming with my brother. I will bring the video cam too. දැන් වාක්‍ය නැත්තම් මදිනේ. ඒ නිසා ඔන්න කියන video cam නැත්තම් camera too. නැත්තම් guitar. I will bring guitar too. guitar එක දැන් ඔයාලා හොඳ සිද්ධ කියන්න පුළුවන් කෙනෙක් නම් ඔන්න guitar එක කියන්න. I will bring my guitar too. මම මගේ guitar එකත් අරන් එන්නම්. till then bye. එතකම් bye. okay? හරි. බලමු ඊළඟ එක. A friend of yours has invited you to see the science exhibition at his or her school. On a friend කෙනෙක්වට ආරාධනා කරනවා එයාගේ ස්කූල් එකේ තියෙන exhibit ප්‍රදර්ශනය බලන්න එන්න කියලා. Write a note refusing the invitation. ඔන්න ලියන්න note එක refuse කර පිළිගන්න බෑ කියලා. Include a reason. ඔන්න reason එක දාන්නලු. හරි. ඔන්න ලියන්න 14 September සඳුනිට ලියන්නේ. සඳුනි තමයි ලියන්නේ. sorry සඳුනිට ලියන්නේ. අන්න ඉස්සෙල්ලාම අපි පුරුදු විදියටම invitation එකට thanks කියන්න ඕන. Thank you for your invitation to see the science exhibition at your school. අන්න බලන්න. අර to see the science exhibition at your school ටිකේ විදියටම අරගෙන තියෙනවා. To see the science exhibition at his or her school කියන එක ඔයානේ ලියන්නේ දර at your school අපිට දැන් එක පුතාලට තේරෙනවනේ his her දෙකම දාන්න බෑනේ අපිට. එකයි දාන්න ඕනේ. ඒකට your. Thank you for your invitation to see the science exhibition at your school. ගොඩක් ස්තුතියි ඔයාගේ ස්කෝල් තියෙන එක්සිබිෂන් එක බලන්න මට ආරාධනා කරාට. නමුත් දැන් අපි refuse කරන්න බෑ. පිළිගන්න බෑ කියලා කියන්න ඕනේ. But I cannot come to see it. මට ඒක බලන්න එන්න විදියක් නැහැ. I cannot come to see it. As I am going on a 3-day family trip to Nuwara. මොකද මම යාර as දාන්න පුළුවන් because දාන්න පුළුවන් because I am going on a 3-day family trip to Nuwara. මොක දිග වැඩි නම් but as I have an exam. මට exam එකක් තියෙනවා. I have to meet the doctor. Meet my family doctor. මට මගේ doctor හමුවන්න යන්න තියෙනවා. reason එක. ඊට පස්සේ well ඒ නිසා check photos of your exhibit. exhibit කියන්නේ ප්‍රදර්ශන භාණ්ඩ. එම නිසා ප්‍රදර්ශන භාණ්ඩවල ෆොටෝ ගන්නලු. නේ? I can see them. එකනේ. well check photos. මැඩම්ගේ අට අපේ නමේද? attend කියන්නේ සම්බන්ධ වෙන්න බෑ පුතේ. attend වෙන්න බෑ. එකතු වෙන්න බෑ. පුතේ ඔයාලගේ පොඩ්ඩක්
ඔය ප්‍රශ්න ඔය විදිහටම තියෙනව නේද පුතේ ටියුට් එකේ ප්‍රශ්න පොඩක් වචන හිමේ වෙලා නෑ නේද? ඒතර ඉලක්ක විතරයි පොඩ්ඩක් වෙනස් කරලා ඇත්තේ. නේ? නෑ. හරි. ඔය ප්‍රශ්නේ තියෙනවනේ පුතේ නේද? නිලින්න ප්‍රශ්නේ තියෙනව නේද පුතේ? හරි. ඔව් හරි. Well, take photos of your exhibit. I can see them as soon as I return. මට ආවට පස්සේ ඒක බලන්න පුළුවන් කියලා කියනවන්න. තුමේලා තියෙනවා නේද? නෑ මං අර එයා මේ අහපු නිසා කිව්වේ පුතේ. I can see them as soon as හයවෙනි ප්‍රශ්නේ වැරදි උත්තරේ හරියට තියෙනවා. හයවෙනි ප්‍රශ්නේ වැරදි උත්තරේ හරියට තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ළමයි 6 වෙනි ප්‍රශ්නේ ටයිපින් මිස්ටේක් එකක් තිබිලා මම ඊයේ ආයි හදලා ආපහු දැම්ම ටියුට් එක. හරි නේද පුතේ? ඔන්න චුට්ටක් ටියුට් එක ගෲප් එකේ තියෙනවනේ. ඔයාලා එතකොට ආපහු ටියුට් එක පොඩ්ඩක් රිප්ලස් කරලා ප්‍රශ්න ටිකක් කපලා හදාගන්න එක. හරි. දැන් හරි. ඔන්න 8 වෙනි ප්‍රශ්නය නම් ওই විදිහට ඉවරුණා. I can see them as soon as I return. එහෙනම් යමු බලන්න ඊළඟ එකට. අන්තිම එක. ඔන්න. You visited your friend Gayan's home to borrow his English essay book, but your friend was not at ඔන්න යනවලුවා ගයාන්ගේ ගෙදර ඉංග්‍රීසි essay book රචනා පොත ඉල්ල ගන්න හැබැයි යාගේ යාළුවා ගෙදර නෑලු. Write a note to be left with his mother. Mention that you are coming back next Sunday morning. සඳහන් කරනවලු ඔයා ආයෙත් අබනිට උදේ එනවා කියලා. You visited your friend Gayan's home to borrow an English book කියන ටිකම ගන්න. You visited your friend Gayan's home to borrow his English essay book කියන ටික මොන අපිට ගන්න පුළුවන්. You එක I වෙනවා. I visited your home to borrow your science notebook. not science notebook නේද? මෙහෙම එකක් නැද්ද පුතේ ඔයාලගේ එකේ? මේ වගේ ප්‍රශ්න නැද්ද? පුතේ එහෙනම් ඔන්න අපි සර් අපෝ ටියුට් එක අලුතින් දාලා තියෙන්නේ. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ අලුතින් දාපු ටියුට් එකේ හරි මේක බලා ගන්නකො චුට්ටක්. වෙන එකක්ද තියෙන්නේ? හරි. ඔයාලා මේක බලා ගන්න. කමක් නැහැ පුතේ. මේක බලාගෙන අය ගෲප් එකට ගිහිල්ලා මේක ලියා ගන්න. එතකොට හරිනේ. දැනට මේක බලා ගන්නකො. දැනට ඔක බලා ගන්න. හරි ඔතන පොඩි අර එහෙට මේ නම්බර්ස් දෙකක් තුනක් එහෙම වෙලා තිබ්බේ. දැනට මේක බලා ගන්න. හරි. ඔන්න මෙතන science notebook එක වෙනකොට එන්න ඕන මොකද්ද? I visited your home to borrow your English essay book. English essay book කියලා එන්න ඕන. English essay book. ටික අර විදිහටම ඔන්න අපි ගත්තා. You visited your friend Gayan's home to borrow his English essay book. ඒකේ you එක I වුණා. I visited your home to borrow your English essay book. English essay book. But you were not at home. But you were not at home. ඔයා ගෙදර හිටියේ නැහැ. But you were not at home. අන්න එතන තියෙන your friend was not at home කියලානේ. එතන මේ ටිකම අපි ගත්තා. But you were දැන් your friend නේ තියෙන්නේ. එතන your friend දාන්න බෑ අපිට you were. එතකොට වෙන්නේ not at home. I am coming back. ඔන්න අර්ථකාර විදිහටම ලියනවා. You are coming back next Sunday එක. ඒ ටිකම ගන්න. I am coming back next Sunday morning. I am coming back next Sunday morning. Hope you would be at home. හිතනවා ඔයා ගෙදර ඉඳී කියලා. Hope you would be at home. හරි නේද? ලලිත් ඔන්න නෝට් වලට එක්සැම්පල් ටික. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. හරි නම්බර් එක දෙන්නම්කො මම චුට්ටක් ඉන්න. There is බලමු ප්‍රශ්න මොකක්ද තියෙන්නේ කියලා. There is no one at home. ගෙදර කවුරුත් නැලු. You remember that you have to meet your friend.
නොඩ මතකයි ඔයාලට යාළුවෝ හම්බෙන්න යන්න තියෙනවා කියලා Mr. Rahim to discuss about an important subject. ඔන්න. එයාට යන්න තියෙනවලු ගෙදර දැන් ඕන් හිතන්න ඔයාගේ ගෙදර. ඔයාගේ ගෙදර කවුරුත් නැහැ. හැබැයි ඔයාට මතකයි ඔයාට මොකද්ද? ඔයාට යන්න තියෙනවා රහීම් හම්බෙන්න වැදගත් දෙයක් ගැන කතා කරන්න. important subject විෂයක් ගැන කතා කරන්න. Write a note leaving a message to your mother saying where you going and why and what time you will return. කොහෙද ඔයා යන්නේ? ඇයි ඔයා යන්නේ? කීයටද ඔයා නැවත එන්නේ කියන ටික දාලා ලියන්නලු. කොහොමද ලියන්නේ එහෙනම්? මෙන්න මේ ටික තමයි අපිට ප්‍රශ්නෙන් ගන්න තියෙන්නේ. ලිව්වා. පුතේ බලන්න. මෙතන තියෙනවා you remember that you have to meet your friend. අන්න ඒ ටික ගන්න ඕන අපි. You අපි you තැන ඉඳන් ගමු. You have to meet your friend Mr. Rahim to discuss about an important subject. එහෙනම් ඔතන දැන් අම්මට ලියන්නේ අපි මාම් කියලා ලියපුවාම මම ඒක බෝඩ් එකේ ලියලා පෙන්නන්නම්. ඔන්න බලන්නකො පුතේ. ඔන්න ඒක තමයි දැන් මම ගන්න යන්නේ. තමයි චුට්ටක් බෝඩ් එක. හරි. ඔන්න එහෙනම් ඔන්න මාම්. සමාදානවා අපි you have කියලා දීපේ you එක කවුද වෙන්නේ? I වෙනවා. එහෙනම් I have to meet Mr. Rahim to discuss about an important subject. ඔන්න ලිව්වා. Why? About the කියන්නේ about the important subject. Mom, I had to meet Mr. Rahim to discuss about the important subject. ඊට පස්සේ මම යනවා මට සිත් වෙනවා මම යනවා රහීම් හම්බෙන්න important subject එකක් ගැන කතා කරන්න. ඒ නිසා අපි මෙහෙම ලියමු. ඒ නිසා මට ඩිනර් එකට එන්න වෙන්නේ නැහැ. කොහොමද ලියන්නේ? මට නැත්නම් ලන්ච් එකට ඉන්න වෙන්නේ නැහැ. So I cannot attend the lunch. නැත්නම් participate. So I cannot participate. නැත්නම් attend. Participate කරන්න පුළුවන්. /attend. Attend the lunch. මට ඒ නිසා lunch එකට එන්න විදියක් නැහැ. සම්බන්ධ වෙන්න විදියක් නැහැ. දැන් අපි ඊට පස්සේ තාන්න කියන වෙලාව. I will return. මම නැවත එනවා. I will return at 4 p.m. I will return at 4 p.m. I will return around. I will return around කියන්න පුළුවන්. හතර වෙන විට. I will return around 4 p.m. නැත්නම් I will come back. I will come back around 4 p.m. Around 4 p.m. ඊට පස්සේ මෙතන කොහොමද මම ලියනවා. එච්චරනේ. I had to meet Mr. Brown to discuss about the important subject. So I cannot participate the lunch. I will return at 4 p.m. නැත්නම් I will come back around 4 p.m. එයා ගන්න ටයිම් එක කොහේද? මේ බලන්න මම මෙන්න මෙයාට ප්‍රශ්නයක් අහන්නේ. මේ ඉන්නේ. මෙන්න මම ප්‍රශ්නෙන් ගත්ත ටික. මොන ප්‍රශ්නෙන් ගත්තේ? ඊටු ටික actually was so I cannot participate. The lunch මට lunch එක දෙන්න විදියක් නැහැ. I will return around at 4 p.m. මම 4 විතර එනවා නැත්නම් I will come back around 4 p.m. සුමේදා හරිද? පුතේ අනිත් පැයට මම කියන එක පැහැදිලි නැද්ද? හරි මේක මොකද අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? මේක ලියාගත්තද? ඔච්චර ඊළඟ එක මම යන්නම්කෝ. ඔන්න හරි. ඔන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.
බලමු දෙවෙනියට මොකක්ද තියෙන්නේ කියලා. ඒකක් මම ඔයාලට බෝඩ් එකේ ලියන්නම්කෝ. බලමු. Write a note to your mother that you are leaving for the bookshop with your friend Nalini to buy a craft exercise book and that you will be returning with 1 hour. අපිට ලියුමක් ලියන්නලු. ඔයා කාත් එක්ක ලියුමක් නෙමෙයි නෝට් එකක් ලියන්නලු. ඔයා නාලනිත් එක්ක යනවා කියලා bookshop එකට මොකක් කරන්නද? craft exercise නැත්නම් ප්‍රස්තාර පොතක් ගන්න. ඔයා ආපහු ගෙදර එනවා කියලා ලියන්නලු. 6කින්. කොතනින්ද ගන්න අපේ ප්‍රශ්නේ? කොතෙන්ද අපිට ගන්න පුළුවන්? You are leaving. එතනින් ගන්න. You are leaving for the bookshop with your friend Nalini to buy a graph exercise book. එහෙනම් you එක කවුද වෙන්නේ? I වෙනවා. I එක am වෙනවා. I am leaving mom. අපි පටන් ගන්න mom. I am leaving for the bookshop with your එක my වෙනවා. My friend Nalini to buy a graph exercise book. ඊට පස්සේ ලියනවා you will be returning with 1 hour. I will be returning within 1 hour. I will be returning නැත්නම් I will come back. I will come back home within 1 hour. පුතේ ලිවි within one word. within කියන එක වචනයක්. අන්න මම ඒක බෝඩ් එකේ ලියන්නම්. I am leaving. අන්න mom. I am leaving. සමහර චුට්ටක් ආපහු බෝඩ් එක දෙනවා නේද? I am leaving. I am leaving. මොකද තියෙන්නේ පුතේ? I am leaving to the bookshop. I am leaving to the bookshop with my friend. Nalini to buy graph exercise book. මොන ප්‍රශ්නයක්ද ගත්තා? exercise book. I will be coming within 1 hour. சொன்ன මෙතනින් daughter දුව නැත්නම් son පුතා. daughter ලියන්න පුළුවන් නැත්නම් son ලියන්න පුළුවන්. Australian. I am leaving to the bookshop with my friend Nalini to buy a graph exercise book. I will coming back within 1 hour. නැත්නම් I will return within 1 hour. මෙන්න ප්‍රශ්නේ ගත්තේ. එයා ප්‍රශ්නේ ගත්තා. හරි. I will be returning. මෙතන I will be coming දාන්න පුළුවන් නැත්නම් මේ I will be returning within 1 hour නැවතෙනවා. I will be returning within 1 hour. යමුද තුන්වෙනි එකට? තුන්වෙනි එකට යමු ගන්න එහෙනම්. You are going to celebrate a 15th birthday and you want to invite your friend. ඔන්න ඔයාගේ 15 වෙනි බර්ත්ඩේ එක සමරන්න යනවලු. And you want to invite your friend. ඔයාට යාළුවට ආරාධනා කරන්න ඕන. Write a note of invitation. Invite him, her, mentioning the date, time, venue. Ask him, her to bring his guitar too. කොහොමද ලියන්නේ නම්? You are going to celebrate 15th birthday and you want to invite your friend. Write a note of invitation. Inviting him. කොහොමද ලියන්නේ? You are going to celebrate 15th birthday. ඔන්න ඒක ගන්න පුළුවන්. I am going to celebrate the 15th birthday. 15th birthday. ඔන්න අපිට mention කරන්න තියෙනවා. 15th birthday on date එක දැම්ම time එක දැම්ම venue එක දැම්ම. ඔන්න මම එකක් බෝඩ් එකේ ලියන්න. ඒක චුට්ටක් අමාරුයි වගේනේ.
අන්න අපි යාළුවට ලියමු. යාළුවෙක් අපි ගමු කමල් කියලා. ඔන්න යාළුවට ලියනවා. Okay? කොහොමද ලියන්නේ? I am going to celebrate my 15 Pahalosweni upon 15 birthday. I am going to celebrate my 15th birthday. It will be held on 26 May 2021. දැන් අපේ date එක mention කරන්න තියෙනවනේ. අපි වෙන date එක mention කරනවා. Day 2021 දානවා. ඊට පස්සේ from අර notice එක ලියුවා වගේම 9 from 6 p.m. to 9 p.m. place එක in my house, in my home. ඊට පස්සේ කියනවා hope බලාපොරොත්තු වෙනවා. hope you would come. hope you would come. Please bring your guitar too. ඔන්න පුතේ. මෙන්න. ඒක තමයි ප්‍රශ්නේ කියන ටික. it will be held on. ඒක පවත්වන්නේ 26 වෙනිදා මාර්තු 6 ඉඳන් 9 වෙනකම් මගේ ගෙදර hope you will මම බලාපොරොත්තු වෙනවා ඒක කියලා. එනකොට ආගේ ගිටාර එකත් අරන් ඉන්න. සුමේද හරි. හරි පුතේ. එහෙනම් යමු 4 වෙනි එකට. ඒ ටික ඔයාලට ලියන්න දෙන්න මම ගෙදරින්. හරි. You received the following note from your friend. Write a reply to your friend. Use about 40-50 words. ඔන්න ඔයාලට note එකක් ඔයාලගේ යාළුවාගේ ඒකට reply එකක් ලියන්නලු. We have decided ඔන්න බලමු අර්ජුන් තමයි ලියන්නේ. අර්ජුන් තමයි ලියන්නේ බානුක. We have decided to visit the victims planned site of Aranayaka on 22nd August. Hope you will join. If so, please inform. ඔන්න අපි decide කරලා තියෙනවලු අරනායක යන්න නේ land site එක බලන්න යන්න අරනායක එතකොට කවද යන්නේ date එක දාලා තියෙනවා යම් date එක 22nd August යන්නේ හිතනවා ඔයත් යන්න ඒවි කියලා ඔන්න ඒකට අපි දැන් ලියන්න තියෙන reply එක land site කියන අපි කියන්නේ ඔය පොඩි වතු වගේ වතු පිටි වගේ තියෙන භූමි ප්‍රදේශය මමද මගේ නෝට් එකේ පුතේ ඔයාලා මම බෝඩ් එකේ ලියන නෝට් එකේ ඩේට් එක චුට්ටක් මට අමතක වෙලා ඒක රයිට් සයිඩ් එකෙන් දාන්න අපි බෝඩ් එකේ ලියුව එක ඉස්සලාම වන්න මේකට අපි thank you කියන්න ඕන thank you for your invitation write a reply to your friend thank you for your ඉස්සලාම කියන ඔයාගේ ආරාධනාවට බොහොම ස්තුතියි අපි ලියුම් එකට එන්න වෙන්නේ නැහැ කියලා but I am sorry I can't participate මෙන්න මෙහෙම එන්න ඕන ඉස්ලාම් ලියනවා thank you for your invitation ඔන්න ලියා ගන්න ටීචර් කියද්දි thank you for your invitation හරිද thank you for your invitation I am sorry මට සමා වෙන්න but I am sorry මට සමා වෙන්න but I am sorry I cannot participate අපි ඔන්න මේ ටිකම ලියන්න යන්නේ දැන් I cannot participate
So මට මෙන්න මේ ටික පොඩි box එකක් දෙන්න. To visit the victims of landslide at Aranayaka on 22nd of August 2020. Anna ටික Anna, thank you for your invitation, but I am sorry, I cannot participate. මට සම්බන්ධ වෙන්න බැහැ. මේ අරණායක නරඹන්න යන්න 22 වෙනි දින. But I am sorry, I cannot participate to visit the victims of landslide at Aranayaka on 22nd of August 2020. Because මොකද? Because I have an exam. මට විභාගයක් තියෙනවා. Because I have an exam. So, එම නිසා photos ටිකක් ගන්න. So, please take some photos. So, please take some photos. එච්චරයි. ඊට පස්සේ අර්ජුන් කියලා ලියනවා යටි. බානුක කියලා මුණට දැම්ම නම් දෙක මාරු කරන්න. එච්චරයි තියෙන්නේ. අර්ජුන් බානුක වෙනවා බානුක අර්ජුන. පැහැදිලි නේද? හරිද පුතේ? අයමත් කියන්න ඕන මං කියන්නම්. Thank you for your invitation. Thank you for your invitation. I am sorry. Because I cannot participate. To visit the victims of landslide at Aranayaka on 22nd of August 2020. ඔයාලා දැන් උඩින් දාන දිනේට වඩා වැඩි දිනයක් තමයි ඔන්න ලියුමේ දාන්න ඕනේ. ඒක පටල ගන්න එපා. දැන් මෙතන තියෙන්නේ 26 7 2020 නේ. ඔයාලා 25 5 2020 එම දාන්න එපා. ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. 22nd of August because I have an exam. Please take some photos. ඒ නිසා photos ටිකක් ගන්න. I will come back to see you later. මම ඔයා පස්සේ හම්බෙන්න එන්නම්. I will come to meet you later නැත්තම්. I will come to meet you later. I will come to meet you later. මම ඔයා පස්සේ හම්බෙන්න එන්නම්. අර්ජුන්. හරි. පුතේ ඒ වගේ අනිත් ටික ලියන්න පුළුවන්ද? තව පහක් තියෙනවා. මම දැන් පහක් අපි සාකච්ඡා කරා. ඔයාලා පහ දන්න දේ ලියන්න එක ඊළඟ දවසේ මම ඔය ටික ටික කන්ටිනියු කරලා තමයි අලුත් පාඩමට යන්නේ. ලියන්න එනවද එහෙනම්? දැන් අයිඩියා එකක් කියවනේ නෝට් ලියන්න. පුළුවන්ද බැරිද? වැඩම්ගේ නම් මම දෙන්න කියනවා කලස්ට නම්බර් එක. හරි. පුළුවන් ලියන්න බැරිද? ලේසි නේද? ලේසිද? නෑ සුමේදා අමාරු නෑ. ලේසි. හරි. එහෙනම් කට්ටියම ලියාගෙන එනවද අපිට සතියේ? එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මගේ නමද පියුමි. හරි. එහෙනම් ඔන්න මම ආයෙත් විශ් කරනවා. ඔන්න විශ් කරනවා හැමෝටම එක්සෑම් එකට. මම පියුමි. හරි. එක්සෑම් එකට විශ් කරනවා. හොඳට එක්සෑම් එක ලියන්න පුළුවන් වෙන්න. ලේසි වෙන්න. පේපර් එක ගොඩක් ලේසි වෙන්න. ඊළඟ සතියේ කියන්න කොහොමද පේපර් එක කියලා. හරි. එහෙනම් චුට්ටක් අපෝ නෝට් ඉරදුරු ටික බලා ගන්න. ආයෙත් නෝටිස් ටිකක් බලා ගන්න. කරපු රිපෝටර්ස් ටික චුට්ටක් බලන්න යන්න. එසේස් ටිකක් කියව ගන්න. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. good night. හරි. තේරුණා නේද ලෙසන් එක අපහැදිලි තැන් තියෙනවද? ලෙසන් එකේ all the best. very best. අමාරු තැන් නෑ. නැහැ. all the best for your exams. okay? හරි. all the best. හරි. okay then good night. and තෙරුවන් සරණයි. හරි.